ෆිසික්ස් විත් ලලා YouTube channel එකට සියලුම දරුවන්ව ආදරයෙන් පිළිගන්නවා. හොඳයි එහෙනම් මම අද දවසේදී ඔයගොල්ලෝ එක්ක සාකච්ඡා කරන්නට උත්සාහ කරන්නේ ගුරුත්ව කේන්ද්‍රය කියන පාඩම යටතේ අපි සාකච්ඡා කරගෙන ආපු පළවෙනි දිගහැරුමේදී අවසන් කරපු තැන ඉඳලා තමයි අද දවසේ ආරම්භ කරන්න උත්සාහ කරන්නේ. ඒතර ඔයගොල්ලෝ පළවෙනි වීඩියෝ එක බැලුව දරුවෝ විදිහට දන්නවා. මම අවසානයේදී ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරා එක්තරා උදාහරණයක්. ඒ උදාහරණය සාකච්ඡා කරේ ඒකාකාර ඝනත්වයෙන් යුක්ත ස්කන්ධ දෙකක් ඒක රේඛීය වන පරිදි සම්බන්ධ කරලා තියෙනකොට එයාලගේ ගුරුත්ව කේන්ද්‍රය කොහොමද වෙනස් වෙන්නේ? ඒ ගුරුත්ව කේන්ද්‍රය කොහොමද හොයාගන්නේ කියන කාරණා තමයි එතනදී පැහැදිලි කරේ. ඒතර ඒ සඳහා මම පාවිච්චි කරේ උගලන්ට මතක නම් තහඩු දෙකක් වෘත්තාකාර හැඩයට නිර්මාණය කරගත්තු තහඩු දෙකක් ඒකාක්ෂ වන පරිදි ගුරුත්ව කේන්ද්‍රයන් ඒක රේඛීය වන පරිදි තියාගෙන ගත්තු වස්තු පද්ධතියක ගුරුත්ව කේන්ද්‍රය තමයි අපි එතනදී හෙව්වේ. right? මම එහෙනම් අද දවසේ ආරම්භ කරනවා ළමයි මේ මාතෘකාව යටතේම දෙවෙනි උදාහරණයේ විදියට ඒ උදාහරණයම පොඩි වෙනසක් කරලා ළමයි. හරිද? මම වැඩි වෙලාවක් යන්න කලින් ඒක පැහැදිලි කරන්න. එතකොට දෙවෙනි උදාහරණයේ විදියට මම ඔයගලන්ට ගන්නෙ මේ වෙලාවේදී මම එන්නේ ඒ ආකාරයටම තෝරගන්නවා ගුරුත්ව කේන්ද්‍රයන් ඒකාක්ෂීය වන පරිදි මම ගත්තේ මෙයාගේ අරය R1 කියලා ගත්තොත් සෙන්ටිමීටර් 20යි මෙයාගේ අරය R2 කියලා ගත්තොත් සෙන්ටිමීටර් 10යි. ඔන්න ඔය ආකාරයට අරගන්නවා. මේ දෙදෙනාම ඒකාකාර ඝනත්වයකින් සමන්විත වස්තුන් දෙකක් කියලා ගමු. එකම ද්‍රව්‍යයෙන් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒතකොට දෙදෙනාටම ඒකාකාර එකම ඝනත්වයක් තියෙනවා. හරි? දෙදෙනාගේම ඝනත්වය ρ කියලා ඔයගොල්ලන්ට දත්තයක් විදිහට දීලා තියෙනවා. අරයන් දෙක මේ විදිහට දීලා තියෙනවා. ඒකට මට පුළුවන් මේ වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය G1 විදිහට මේක G2 විදිහට සලකන්න. හොඳයි. දැන් එහෙනම් මට කියන්නේ මේ පද්ධතියේ ගුරුත්ව කේන්ද්‍රය පිහිටන ස්ථානය හොයන්න. පද්ධතියේ ගුරුත්ව කේන්ද්‍රය පිහිටන ස්ථාන. හරිද? අපි දන්නවා වෙන වශයෙන් තියෙන තැන දන්නවා එකිනෙකට සම්බන්ධ කරාට පස්සේ මෙන්න මේ ගෝලවල අපි බලමු කොහොමද ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ. හරි. එතන මම මෙවැනි පද්ධතියක් අඳිනකොට අර මම පැත්තකින් ඇඳ ගන්නවා සාමාන්‍ය සරල සංසිද්ධිය. ලක්ෂ්‍ය ආකාරයට මම මේ දෙන්නව කේන්ද්‍රගත කරගත්තොත් මේ තියෙන්නේ G2 මේ තියෙන්නේ G1 හරිද? එතන මෙතනින් පහළට ක්‍රියාත්මක වෙනවා M2G මෙතනින් පහළට ක්‍රියාත්මක වෙනවා M1G. ඔබ තමයි සාමාන්‍ය සරල සංසිද්ධිය. ඒතර දැන් මේ දෙන්නගේ ගුරුත්ව කේන්ද්‍රය අනිවාර්යෙන් අතරමැද්දෙන් තියෙන්න ඕනේ. ඒක කාට හරි එහෙම වෙනවද අතරමැද්දෙන් තියෙන්න ඕනේ එළියෙන්ද තියෙන්න ඕනේ කියන එක පැහැදිලි කරන්න පුළුවන්. තැටි තරාදියක් අපි දෙපැත්තට ස්කන්ධ දෙකක් දැම්මට පස්සේ අපි දන්නවා මෙයාව බැලන්ස් කරගන්න ඕන මැදින් තමයි එල්ලන්න ඕනේ. ඒ කියන්නේ මේ දෙදෙනාගේ සම්ප්‍රේක්ෂණ අනිවාර්යෙන් මැදින් තමයි ක්‍රියාත්මක වෙන්නේ නේ. තැටි තරාදියක් අපි මැදින් එල්ලන්නේ. කෙලවරකින් එල්ලන්නේ නැහැ නේද? අපි කොහේ කෙලවරකින් එල්ලන්නේ අනිවාර්යෙන් ස්කන්ධ දෙක මැද්දෙන් තමයි ඔය එල්ලීම සිදු කරන්නේ. හොඳයි. දැන් එහෙමනම් අපි දාගමු මෙයාගේ සම්ප්‍රේක්ෂිත ගුරුත්ව කේන්ද්‍රය මෙතනින් ක්‍රියාත්මක වෙනවායි කියන කාරණා. හරිද? හොඳයි. එතකොට එතන ඉඳලා තියෙන දුර අපි හොයමු G1 ගුරුත්ව කේන්ද්‍රයේ තියෙන දුර තමයි හොයන්නේ. මම එතන තියෙන දුර ගන්නම් x කියලා. එහෙනම් මේ දුර අර කලින් ගත්තා වගේ වෙනසක් නැහැ. 30 ඍණ x එනවා. කලින් ගානේ කොයි විදිහටමනේ ගත්තේ ළමයි. හොඳයි. දැන් අපි මොකද කරන්නේ? දැන් අපි හොයාගන්න ඕනේ M1G M2G. ඔක තමයි කරන්න ඕනේ. පැත්තකින් අපි එනවා ලියනවා. දැන් ඔන්න M1G. M1G කොහොමද එන්නේ ළමයි? ඝනත්වය පරිමාවෙන් වැඩි කරපු ගමන් අපි දන්නවා ස්කන්ධය එනවා. එහෙනම් ඝනත්වය අපි දන්නවා ρ පරිමාවෙන්නේ ළමයි 3න් 4යි 5 R ඝනය R1 ඝනය. ඔන්න ඔය ආකාරයට අපිට එනවා. හරිද? හොඳයි. ඊට පස්සේ අපි මොකද කරන්න ඕනේ ළමයි? G ගෙන් වැඩි කරගන්න. එතකොට බර එනවා. එතනදී ආයේ M2G වහුවොත් ρ 3න් 4යි 5R2 ඝනය right. එතකොට එනවා එතනත් යාගේ ස්කන්ධය. right. ওই ටික හොයාගත්තා. ওই ටික හොයාගත්තට පස්සේ දැන් අපිට තියෙන්නේ ගූර්ණ මූලධර්මයේ යෙදීම පමණයි. මම එනම් කෙලින්ම දැන් යොදනවා ගූර්ණ මූලධර්මයේ මගින්. හරිද? සම්ප්‍රේක්ෂක හරහා ක්‍රියාත්මක වන බර වෙන්නේ ළමයි M1 ධන M2 වතාවක් G. ඔන්න ඔය ආකාරයට තමයි ක්‍රියාත්මක වෙන්නේ. දැන් එහෙමනම් මම මේ තියෙන සම්ප්‍රයුක්ත පද්ධතියේ ගුරුත්ව කේන්ද්‍රයේ ක්‍රියාත්මක වන තැනින් බර පල්ලෙහාට තියෙන පද්ධතියම බර. එහෙනම් මම කරන්නේ ගූර්ණ මූලධර්මය යොදනකොට පද්ධතියේ අපි හිතමු G ලක්ෂය හරහා මම ගූර්ණ ගන්නවා. එතකොට ගූර්ණ ගන්නකොට තමයි tau G කියලා අපි ගමු. tau G. ගූර්ණ ගන්නකොට පද්ධතියම සලකපුවාම ගුරුත්ව කේන්ද්‍රයේ තියෙන ලක්ෂය හරහා ගූර්ණ ගන්නකොට පද්ධතියේ ගුරුත්ව කේන්ද්‍රය බිඳු මේ. ඒ හරහා පවතින ගූර්ණේ බිඳු වෙනවා. මොකද ඒ හරහා යන බර M1 ධන M2 වතාවක් G එතනට තියෙන දුර බිඳුවයි. හරිද? ඒ හරහාම යන්නේ. ඒක නිසා ඔන්න එහෙනම් බිඳුවයි කියලා.
මෙහෙනම් පද්ධතිය හැදිච්ච ලක්ෂයන් වෙන වෙනම තියෙනකොට m1g m2g වෙන වෙනම තියෙනකොට මම ගුරුණ ගන්නේ වාමාවර්ත දිශාවට. ඒතර m1g ගෙන් එන එක දාන්න වෙනවා m1 වතාවක් gx ඍණ m2 වතාවක් 30 ඍණ x ඔන්න තමයි. දැන් මේක අපි සම්බන්ධ කරගත්තොත් g to g කැපිලා යනවා තමයි. m1x සමානයි m2 30 ඍණ x ඔය විදිහට එනවා. ඒතර m1 කියලා කියන්නේ ළමයි රෝ 3න් 4යි 5r1 ඝනය g ඒ වගේම m2 කියලා කියන්නේ ළමයි රෝ 3න් 4යි 5r ඝනය. දැන් මෙතන x වලින් වැඩි වෙනවා මේක වැඩි වෙනවා නේ 30 ඍණ x වලින්. ඒතර කැපිලා යනවා ළමයි. මෙතන කැපිලා යන ටික හදාගන්න මෙතන g එකක් එන්න ඕනේ. right කැපිලා යන ටික හදාගත්තොත් මේ ටික කැපිලා යනවා රෝට කැපිලා යනවා g සෙට් එක කැපිලා යනවා. ඊට පස්සේ මොනවද අපිට එන්නේ? ඊට පස්සේ අපිට එන්නේ දැන් මෙතන ආයේ අපිට m1 වෙනුවට ආදේශ කරද්දී g එකක් ඇත්තට මොනෙත් නෑ නේද? m1 විදිහට ආදේශ කරලා g g කැපිලා යනවානේ. හරි. එතන m1 ආදේශ කරලා g එකක් එන්නේ නෑ. හරි හරියට යන්න බෑ නේද? හරි විදිහට යනවා නම්. right. එතකොට දැන් මේක කැපිලා යනවා ඉතුරු වෙන්නේ ළමයි මෙන්න මෙහෙම දැන්. මොකක්ද ඉතුරු වෙන්නේ? r1 ඝනය x සමානයි r2 ඝනය 30 ඍණ x කියලා. r1 ඝනය කියන්නේ මොකක්ද? r1 කියලා කියන්නේ 20 ඝනය. වැඩි කිරීම x මෙතන එනවා 10 ඝනය 30 ඍණ x ඔන්න ඔබ තමයි. බලන්න දැන් අර ගුරුතේට වඩා ගෝලෙ පොඩි වෙනස්කමක් වෙලා තියෙනවා. හරි 20 ඝනය. ඒ කියන්නේ අපි දන්නවා 20 වර්ගය ගත්තොත් ළමයි 400යි. 400 වැඩි කරන්න ඕනේ ආයි 20. 20 වැඩි කිරීම 20 400යි නේ. අතන ලියුවේ නේද? 20 වැඩි කිරීම 20 400යි. එතකොට ආයෙත් ඒක 20 වැඩි කරලා බලන්න 20 ඝනය එන්නේ. වතාවක් x සමානයි 10 ඝනය කියන්නේ 1000යි. 30 ඍණ x සුළු කරන්න පුළුවන් වැඩි සුළු කරන්න. බිංදු කැපිලා යනවානේ මෙතන. එතකොට මේ පැත්තෙන් එනවා 8ix. 30 ඍණ x මේ පැත්තට එනකොට 9ix 30යි එන x සමානයි 3න් දෙපැත්තම බෙදලා බලලා එතකොට 10 බෙදීම 3 කියලා තමයි. 10 බෙදීම 3යි සෙන්ටිමීටර් කියලා එනවා. එතකොට අපි දන්නවා තමයි මේ දෙදෙනා අතර ගුරුත්ව කේන්ද්‍රය පැන පද්ධතියෙන් ගුරුත්ව කේන්ද්‍රය හොයනකොට මට මතක හැටියට නම් ළමයි තල පෘෂ්ඨයක් ගැන හොයනකොට ආවේ සෙන්ටිමීටර 6ක් කියලා. අර තල පෘෂ්ඨයක් විදිහට කියන්නේ වෘත්තාකාර හැඩති තහඩුවක් විදිහට කපලා ඒ වගේ දෙකක් තිබ්බනම් හරිද ඒ විදිහට ගත්තොත් ගුරුත්ව කේන්ද්‍රය ආවේ G1 සිට සෙන්ටිමීටර 6ක් දුරින්. මම මතකය නිවැරදි නම්. දැන් මේ වෙලාවේ ගෝලීය වස්තුවක් විදිහට ගත්තාම ළමයි ඊට වැඩිය වෙනස් දුරකින් ඇවිල්ලා තියෙන්නේ. ඔයගොල්ලන්ට බලන්න පුළුවන් 10 බෙදීම 3. කියන්නේ 3.33ක් වගේ දුරකින්. ඒ කියන්නේ මෙන්න මේ වගේ තැනකට ආසන්න වෙලා තියෙනවා සම්ප්‍රයුක්ත ගුරුත්ව කේන්ද්‍රය. ඉතින් මෙතන දුර එන්නේ 10 බෙදීම 3යි සෙන්ටිමීටර්. ඒතර සම්පූර්ණ ආගයම සෙන්ටිමීටර 30ක් නේ. ඒක ඉතාමත්ම ආසන්නයි අර ලොකු ගෝලයක් තියෙන ලොකු අරයක් තියෙන ගෝලයේ ගුරුත්ව කේන්ද්‍රයට ඉතාමත්ම ආසන්නෙන් තමයි පද්ධතිය පවතින්නේ. හැබැයි ගුරුත්ව කේන්ද්‍ර දෙක අතරමැද. ඔන්න ඔය විදිහට මට දෙවෙනි උදාහරණයක් ඔයගලන්ට පැහැදිලි කරන්න පුළුවන් මේ සංයුක්ත වස්තුන් වල ගුරුත්ව කේන්ද්‍ර හොයන ක්‍රියාවලිය. හරිද? හොඳයි. එහෙනම් අපි යන්නේ ඊළඟට. දැන් මේ කතන්දරේ පැහැදිලි කරගන්න පුළුවන් දෙවෙනි උදාහරණය විදිහට දාන්න පුළුවන්. ඕනනම් උදාහරණය ප්‍රශ්නයක් විදිහට ඔයගලන්ට ලියා ගන්නත් පුළුවන්. පහක දැක්වෙන ගෝලීය පද්ධතියේ සංප්‍රයුක්ත ගුරුත්ව කේන්ද්‍රය නැත්නම් පද්ධතියේ ගුරුත්ව කේන්ද්‍රයේ පවතින ලක්ෂය right විශාල ගෝලයේ ගුරුත්ව කේන්ද්‍රයේ සිට කොපමණ දුරකින්ද එනවා ප්‍රශ්නය ලියාගෙන ඔයගලන්ට මේ ගාන හදාගෙන යන්න පුළුවන් සටහනක් දාගන්න පුළුවන් ළමයි. ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ මම හිතන්නේ වීඩියෝ එක බලන්න නැදනේ මේක සිදුවෙන ක්‍රියාවලිය පැහැදිලි කරගන්න. එහෙම නැත්නම් කෙනෙකුට පුළුවන් දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. ප්‍රශ්නේ අන්තිමේට තමයි ඉදිරිපත් කරේ. හරිද? නැත්නම් ඔය කියන මුකුත් පිටනක රූපසටහන දිහා බලාගෙන කෙනෙක්ට ගාන හදාගෙන යන්න පුළුවන් හැකියාව තිබුණා. හැම වෙලෙම මම කියන්නේ මම හදන්න ගන්නේ ඔයගොල්ලෝ ගාන හදනවා නම් හොඳයි කියලා ළමයි. හරි? එහෙම කරන්න පුළුවන් නම් අනිවාර්යෙන් හොඳයි. තනියෙන් හදලා ඊට පස්සේ චෙක් කරලා බලන්න. ඒතර ඒක වඩාත්ම හොඳයි. නමුත් ඔයගොල්ලන්ට බැරිම නම් අනිවාර්යෙන් වීඩියෝ එක බලලා හරි කමක් නැහැ. තව උදාහරණයක් හදලා බලන්න. තව නිකන් හිතලා ගන්න මේ වගේ උදාහරණයක්. හරිද? නැත්නම් පොත්පත් වලින් තියෙන උදාහරණයක් ගන්න උත්තරයකුත් තියෙන. අන්න එහෙම අරගෙන බලලා චෙක් කරගෙන යන්න. හොඳයි. දැන් එහෙනම් මම යන්නේ ළමයි දෙවෙනි උදාහරණයට. සමානයි. දෙවෙනි මාතෘකාව. එදා දවසේදී සිම්පල් A කියලා තමයි ඔයගොල්ලන්ට දාලා මම අදාළ මාතෘකාව කිව්වේ. මම එහෙනම් සිම්පල් B යටතේ දෙවෙනි මාතෘකාව යනවා. එහෙනම් ඊළඟ මාතෘකාව ලියා ගන්න සිම්පල් B යටතේ මෙන්න මෙහෙම සටහනක් දාගමු. ලියා ගන්න ඒකාකාර ඝනත්වයකින් යුක්ත right සමාකාර වස්තුවකින් ඒකාකාර ඝනත්වයකින් යුක්ත සමාකාර වස්තුවකින්
එවැනිම සමාකාර කුඩා වස්තුවක් එවැනිම සමාකාර කුඩා වස්තුවක් කපා ඉවත් කළ විට පද්ධතියේ ගුරුත්ව කේන්ද්‍රයේ වෙනස් වීම සෙවීම හරිද පද්ධතියේ ගුරුත්ව කේන්ද්‍රය වෙනස් වීම සෙවීම right හොඳයි එතකොට ළමයි මෙතනදිත් මතක තියාගන්න මේ කපා ඉවත් කරන මෙතනදී අපි උදාහරණයකට ගන්න ළමයි එක අපි හිතන ගෝලයක් කියලා එහෙම නැත්නම් ගෝලයක් ගන්න පුළුවන් ඔයාලට වෘත්තයක් ගන්න පුළුවන් හරිද මෙයාට යම්කිසි ඝනත්වයක් තියෙන ගෝලයක් අපි උදාහරණයකට ගෝලයක්ම ගමු ගෝලයක් ගත්තොත් මේකේ කපල ඉවත් කරන්නේ එක ගෝලයක් එක ගෝල කුහරයක් අයින් කරපුවම එතන ගෝලීය කුහරයක් එනවා එතකොට නම් කොහොමද ඒ දෙන්නගේ ගුරුත්ව කේන්ද්‍ර දෙක ඒක රේඛීය තව ගෝලයක් කපල ඉවත් කරනවා නම් ඒ ගුරුත්ව කේන්ද්‍රයන් ඒක රේඛීය වන පරිදි තමයි කපල ඉවත් කරන්නේ උදාහරණයක් විදිහට මම මෙන්න මෙහෙම කිව්වා හරිද අපි මේක නම් ගෝලය මෙයාගේ ගුරුත්ව කේන්ද්‍රය මෙතන තියෙන අපි තුන් මෙතනින් කොටසක් ඉවත් කරා කියලා එතන මෙයාගේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ මෙන්න මේ විදිහට මේක G1 මේක G2 මෙතන මේ ටික විතරයි දැන් තියෙන්නේ හරිද මේක කුහරයක් තවත් ගෝලයක් ඉවත් කරනවා නම් අනිවාර්යයෙන් මෙන්න මේ කේන්ද්‍රයට ඒක රේඛීය වන පරිදි තමයි අනිත් ගෝලයක් ඉවත් කරන්න මෙන්න මේ G3 කියලා ගත්තා එතන මේ කේන්ද්‍රයන් තුනම ඒක රේඛීය වන පරිදි තමයි තියෙන්න ඕනේ එහෙම නැත්නම් මේ ගාන හදන්න බැරි වෙනවා මොකද එහෙම නොවුනොත් ළමයි වෙනස් ක්‍රමයකට හදන්න වෙනවා එතකොට මේ පද්ධතියේ ගුරුත්ව කේන්ද්‍රය විසිරීලා තියෙනවා තලී ආකාරයට විසිරීලා තියෙනවා හරිද ඒක නිසා මම මේකේදී උදාහරණයක් විදිහට ගන්න ළමයි එක කුහරය හදන්නේ එක කොටසයි ඉවත් කරන්නේ මේ වගේ උදාහරණයක් හදන්න කිව්වොත් ඔයගොල්ලෝ මතක තියාගන්න කේන්ද්‍රයන් තුනම එක රේඛීය වෙන්න ඕනේ මම මේ කතා කරන මාතෘකාව ඔස්සේ ගණනය කිරීම සිදු කරන්නට ඕනේ නම් එහෙම නැතිබුණොත් හදන ආකාරය පිළිබඳව මම ඊළඟ මාතෘකාවට සාකච්ඡා කරනවා. ඒ කියන්නේ විසිරී ඇති පද්ධතියේ ගුරුත්ව කේන්ද්‍රයේ සෙවීම සම්බන්ධ ඊළඟ කොටසේදී සාකච්ඡා කරන්න තියාගෙන තමයි මේ කොටසේදී යන්නේ. එහෙනම් හොඳයි එහෙනම් අපි ඉස්සෙල්ලාම ඔන්න පළවෙනි උදාහරණය මම දෙනවා. මේ උදාහරණය ඉස්සෙල්ලාම පුළුවන් නම් තනියෙන් හදන්න try එකක් දෙන්න. නැත්නම් පළවෙනි එක බලාගෙන ඉඳලා මාත් එක දෙවෙනි එක හදන්න try එකක් දෙමු. හරිද? එහෙනම් ඔන්න මම පළවෙනි උදාහරණය දෙන්න යන්නේ ළමයි ඔයගොල්ලන්ට. ඒකාකාර ඝනත්වයකින් යුක්ත අරය සෙන්ටිමීටර් 20ක් වූ වෘත්තාකාර කොටසකින් රූප සටහනේ දැක්වෙන පරිදි අරය සෙන්ටිමීටර් 10ක් වූ වෘත්තාකාර කොටසක් කපා ඉවත් කරනු ලැබේ. එවිට පද්ධතියේ ගුරුත්ව කේන්ද්‍රය කපා ඉවත් කිරීමට පෙර තිබුණු පද්ධතියේ ගුරුත්ව කේන්ද්‍රයේ සිට කොපමණ දුරකින් පවතින්නේද යන්න සොයන්න. හරි. හොඳයි රූප සටහනේ ඔයගොල්ලන්ට සටහන් වෙලා තියෙන්නේ මෙන්න මේ විදිහට. මෙයාගේ කේන්ද්‍රය ගත්තත් මෙන්න මෙයාගේ තියෙනවා RR. එතකොට අපි බලමු මේ කපා ඉවත් කරන්නේ ළමයි. කපා ඉවත් කරන්නේ මෙන්න මේ වගේ කොටසක්. හරි. හරියටම ළමයි සෙන්ටිමීටර් 10ක් අරය වෙනවා කියලා කියන්නේ විශ්‍රම්භයේ සෙන්ටිමීටර් 20යි. ඒක කපා ඉවත් කරලා තියෙන එක වෘත්තයේ කේන්ද්‍රය හරහාත් යනවා. වෘත්තයේ අනිත් විශාල වෘත්තයේ පරිධියත් ස්පර්ශ කරගෙන තමයි යන්නේ. එක තැනකින් පරිධියත් ස්පර්ශ කරනවා. එක තැනකින් කේන්ද්‍රයත් ස්පර්ශ කරනවා. ඒතර මෙයාගේ අරය ඔයගලන්ට දීලා තියෙන්නේ සෙන්ටිමීටර් 10යි. එතන දැන් ඉතුරු වෙන්නේ මෙන්න මේ වගේ කොටසක්. මේක තමයි ඔයගලන්ට දෙන රූප සටහන. දැන් පුළුවන් මොන තනින් කෙනෙකුට හදාගෙන යන්න. හරිද? දැන් මුලින් තිබිච්ච ගුරුත්ව කේන්ද්‍රය පද්ධතිය මුලින්ම තිබුණා G1 කියන එක මේක. හරිද? G2 කියන දැන් මේ කපා ඉවත් කරපගේ ගුරුත්ව කේන්ද්‍රය මේකයි ළමයි. හරිද? එතකොට දැන් කෙනෙකුට හිතෙන්න ඕනේ කපා ඉවත් කරාට පස්සේ හරිද? පද්ධතියේ ගුරුත්ව කේන්ද්‍රය කොහෙද තියෙන්නේ කියන එක. අන්න ඒක කෙනෙකුට හිතන්න පුළුවන් හැකියාව තියෙන්නට ඕනේ ළමයි. ඕකේ එහෙම හිතන්න බැරි ළමයෙකුට මම කියලා දෙන්නම් මෙතන දෙකක් දැන් මේක අපි තත්ත්ව ටික ලියාගමු. ඒකාකාර ඝනත්වයක් තිබිච්ච නිසා මම ගන්නවා ඒකාකාර ඝනත්වය ρ කියලා. හරිද? ප්‍රශ්නයක් නැහැ. ගන්න පුළුවන් අපිට ඒකාකාර ඝනත්වය ρ කියලා. ගැටලුවක් නැහැ. එතකොට
මට දැන් අවශ්‍ය වෙනවා ළමයි. ඕනනම් මම ගණකමත් ඕගොල්ලෝ ගන්න. හරි. අර කලින් ගානදී ගත්තා වගේ ගණකම ඕන D කියලා ගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. හරි. මම ගන්නවා ගණකම D ලෙස ගනි. ඕනම දෙයක් ගන්න පුළුවන්. මොකද අවසානයේ උත්තරේ කැපිලා යන නිසා බය නැතුව මම ගන්න ඒකයි. හොඳයි. දැන් එතන මෙවැනි පද්ධතියක ළමයි මෙන්න මෙහෙම හිතන්න පුරුදු වෙන්න. කොහොමද හිතන්නේ? මේකේ කොටස් දෙකයි මම වෙනකොට ඇදගන්න. පොඩියට ඇදගන්න. මේ එක කොටසක් තියෙනවා ළමයි කපා ඉවත් කරාට පස්සේ ඉතුරු වෙන කොටස මෙන්න මේක. දැන් මේ තියෙන කපා ඉවත් කරාට පස්සේ ඉතුරු වෙන කොටස. හරිද? බලන්න අපි හිතන්න අපේ මනස අපි හිතන්න පුරුදු කරගන්න වෙයි. මේ තියෙන්නේ කපා ඉවත් කරගත්තට පස්සේ තියෙන කොටස. ඒකත් එක්ක එකතු කරනවා අර කපලා ඉවත් කරපු කුඩා කොටස. මේ තියෙන කපලා ඉවත් කරපු එක. ওই දෙක එකතු කරාට පස්සේ ළමයි අපිට ලැබෙනවා ආය මුළු රූපය. මේකේ ලොකු එකම හම්බ වෙනවා. ඔන්න විදිහට හම්බ වෙනවා. මේ සම්පූර්ණයෙන්ම හම්බ වෙනවා. මම කියන්නේ තේරෙනවද ළමයි ඔයගොල්ලන්ට? දැන් එතකොට මුළු එක්කෙනාගේ ගුරුත්ව කේන්දරය හරියට මැද්දට එන්න ඕනේ. ඒක තමයි මේ G1 කියලා අපි ලිව්වේ. හරිද? මුළු එක්කෙනාගේ ගුරුත්ව කේන්දරය හරියට මැද්දට එන්න ඕනේ. ඒතර පොඩි එක්කෙනාගේ ගුරුත්ව කේන්දරය තමයි මෙතන තියෙනවා. G2 කියලා තියෙනවා. ඒතර අපි කො ස්කන්ධ දෙකක් එකට එකතු කරනකොට හරිද? ස්කන්ධ දෙකක් එකට එකතු කරනකොට අපි වෙනවයි කියලා කිව්වේ ගුරුත්ව කේන්ද්‍රය තියෙනවා නම් මෙතන අපි මෙතන එකයි ගුරුත්ව කේන්ද්‍රයක් තියෙනවා G0 අනිත් එක G. ස්කන්ධ දෙකක් වස්තුන් දෙකක් මෙහෙම ඒක රේඛයේ තිබ්බාම ගුරුත්ව කේන්ද්‍රය අනිවාර්යෙන් ඒකේ අතරමැද තියෙන්න ඕනේ කියලා මම කලින් කිව්වා. හරි මේ දෙන්නගේ ගුරුත්ව කේන්ද්‍රය අතරමැද තියෙනවා. අන්න ඒ වගේම සිදුවීමක් නේද මෙතනත් එන්නේ. මේ දෙන්නා මෙතන එකතු කරනකොට ඒ දෙන්නගේ ගුරුත්ව කේන්ද්‍රය තමයි මේ මැද්දට එන්නේ. සම්පූර්ණ පද්ධතියෙන් ගුරුත්ව කේන්ද්‍රය මැද්දට එනවා. දෙන්නාම මේ එකතු කරනකොට ඒකට කියලා ෆික්ස් කරනකොට ගුරුත්ව කේන්ද්‍රය මැද්දට එනවා. එහෙනම් අනිවාර්යෙන් බය නැතුව කියන්න පුළුවන් ළමයි. මේ කපා ඉවත් කරපු කොටසේ ගුරුත්ව කේන්ද්‍රය මැද්දට තුට්ටක් මෙහෙයි තියෙනවා. ඒ කියන්නේ මේ වගේ තැනකින් තමයි තියෙන්නේ. මට ඒක ඕනනම් ගන්න පුළුවන් G3 කියලා. හරි නැත්නම් G කියලා ගන්නත් පුළුවන්. ඒක G කියලා ගන්න. එතකොට ඒක G නම් ළමයි G2ත් එක්ක එකතු වෙනකොට දෙන්නගේම සංප්‍රයුක්තය මෙන්න මේ විදිහට මැද්දට එනවා. කෙනෙකුට ඔහොම හිතන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාට පුළුවන් මේක එහා පැත්තට දාන්න. දාපු ගමන් ඍණ වෙනවා. මේ සමීකරණයෙන් මේ කොටස G2 කියන එක එහා පැත්තට දාන්න පුළුවන්. එතකොට G1 ගෙන් G2 අඩු වෙනකොට සංප්‍රයුක්තය මොකද වෙන්නේ ළමයි? මේ විශාලම වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රයෙන් එහා පැත්තට පයින්න. විශාලම වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රයෙන් ආසන්නයෙන් එළියෙන් තමයි පවතින්නේ. මේ රේඛාවේ පිටතින් තමයි පවතින්නේ. ඔයගලන්ට පේනවද මේ G කියලා නම් තියෙන්නේ? අන්න එහෙම හිතන්නත් පුළුවන්. තවන් කැමති ක්‍රමයකට හිතාගෙන ගියා නම් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ළමයි. හරිද? එහෙමනම් ඕන්න අපි මෙතන මේ උදාහරණයට මේ උදාහරණය මම රේඛාවක් විතර අඳගත්තොත් මෙතන G2 කියලා තියෙනවා. මෙතන තියෙනවා ළමයි G කියලා. ඔය දෙන්න එකට එකතු වෙච්ච ගමන් සංප්‍රයුක්ත වෙනවා මැද්දට මෙන්න මේ වගේ තැනකට ළඟා වෙයි. ආසන්නෙන් G ආසන්නෙන් කොහොමද හිටින්නේ? ඉතින් එනවා මෙහෙම G1 කියලා ඔන්න ඕක තමයි. ඒ ඕක ළමෙක්ට තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඒතකොට තමයි දැන් මේ දෙන්නගේ එකතුව තමයි මේ දෙන්න. මෙතන මේක තමයි සංප්‍රයුක්තය කියලා මම ගන්න. මේ තියෙන්නේ සංප්‍රයුක්තය. හරිද? ඒ කියන්නේ අර පළවෙනි ක්‍රමවේදයෙන්ම තමයි හදන්නේ සංප්‍රයුක්තය. දෙන්න එකතු කරාට පස්සේ එන එක තමයි මේක සංප්‍රයුක්තය කියලා ගන්න. බලන්න අපිට කොයිතරම් දුරට හිතන්න පුළුවන්ද කියන කාරණාව තමයි මෙතනදී අපි දියුණු කරගන්න උත්සාහ කරන්නේ. දැන් වැදගත් වෙනවා ළමයි මේ හරහා පවතින ස්කන්ධයන්. මෙතනින් බර. හරි? මෙතනින් එනවා ළමයි M2G කියන එක. මෙතනින් එනවා ළමයි ඉතුරු වෙන කොටස. හරිද? මුළු එකේ ස්කන්ධය අපි ගමුද ළමයි? මුළු එකේ ස්කන්ධය අපි ගමු. ඒ කියන්නේ මේකනේ මුළු එක. මේ තමයි කුඩා එක. කුඩා එකේ ස්කන්ධය මම ගත්තා නම් M2 කියලා. විශාලම එකේ ස්කන්ධය අපි ගමු ළමයි කැපිටල් M කියලා. හරි? එතන මේ සිම්පල් M කියලා ගමු. හරි. මේක සිම්පල් M. විශාලම එක කැපිටල් M. එතකොට විශාලම එකේ බර තමයි මෙතනින් ක්‍රියාත්මක වෙන්නේ. මේ තියෙන්නේ mg. පල්ලයට ක්‍රියාත්මක වෙනවා ඒක. හරි? පල්ලයට වෙනවා ක්‍රියාත්මක කරන mg කියලා. එතකොට මේ g කියන්නේ මොකක්ද? g කියලා කියන්නේ විශාලම ස්කන්ධයෙන් කුඩා ස්කන්ධ ඉවත් කරාට පස්සේනේ ඒ එකේ ගුරුත්ව කේන්ද්‍රය මෙතන තියෙනවා. ඒ පද්ධතිය ස්කන්ධේනේ ළමයි කැපිටල් M ගෙන් සිම්පල් M අඩු කරනවා. එතකොට එතනින් ක්‍රියාත්මක වෙන බර එන්නේ කැපිටල් M ඍණ සිම්පල් M. තේරුම් ගන්න පුළුවන්ද මේ ක්‍රියාවලිය? තේරුම් ගන්න පුළුවන්ද? මේ දෙන්න එකට ෆික්ස් කරපු ගමන් තමයි කැපිටල් M එන්නේ. හරිනේ? මේ දෙක එකට එකතු කරපුවම කැපිටල් M එනවා. මේ දෙක එකට එකතු කරපු ගමන් කැපිටල් M එනවා. සංප්‍රයුක්ත වස්තු එනවා. සෙට් කරාට පස්සේ. දැන් ඔන්න වැඩි ලස්සනටම තේරුම් කරා. හරිද? දැන් මට පුළුවන් වෙන්න ඕනේ නේද ළමයි කැපිටල් M ගේ අගය ලියා ගන්න විදිය. කොහොමද කැපිටල් M ගේ අගය ලියන්නේ? 5r වර්ගය එයාගේ අරය අපි සිම්පල් r කියලා නේ ගත්තේ. නෑ. ලොකු එකනා කැපිටල් r දුන්නා. ලොකු එකනා කැපිටල් 5r වර්ගයේ වතාවක් d. ඔන්න පරිමාව. ඝනකමෙන් වැඩි කරා හරස් කරන වර්ගඵලය. වැඩි කරනවා ළමයි ඝනත්වය. හොඳ ළමයි අපි එමු. සිම්පල් එකක් හොයමු.
එතකොට 5 සිම්පල් r වර්ගයේ වතාවක් d ඝනත්වය ρ. ඔන්න සිම්පල් එකම හොයාගත්තා. මේ ටික ඔක්කොම හොයාගත්තා. දැන් ඉතින් අපි තියෙන මොකද්ද ළමයි? දැන් මේකනේ සම්ප්‍රයුක්ත කිව්වේ. මේ තියෙන්නේ සම්ප්‍රයුක්ත. පද්ධතිය එක දුරාට පස්සේ නේක. දැන් මම මොකද කරන්නේ? කලින් ක්‍රමවේදයටම ගූර්ණ මූල ධර්මය යොදනවා. මම කියන ගූර්ණ මූල ධර්මයෙන්. හරිද? ගූර්ණ මූල ධර්මයෙන් මොකද කරන්න ඕනේ? මම දානවා ළමයි g1 වතාව මම ගූර්ණය ගන්නවා. ඊට පද්ධතියේ ගූර්ණය g1 හරහා mg යනකොට mg වැඩි කිරීම බිඳුවයි. ඒ කියන්නේ දුරක් නැහැ. ඒ හරහාමනේ යන්නේ. ඒක ගූර්ණයක් ඇති වෙන පද්ධතිය. ඊට පස්සේ අංශු වෙන වෙනම ගත්තාම මේ තියෙන අංශු වෙන වෙනම මෙතනින් එන ගූර්ණය මම මේහා වටා ගන්නකොට මම අරන් තියෙන අර විදිහමයි තමයි වාමාවර්ත. ඒ කියන්නේ මෙන්න මේ දිශාවට තමයි අරන් තියෙන්නේ. එතන මේක ගණන වෙනවා. එතකොට එනවා m ඍණ m වතාවක් g දුර දාගත්ත නෑ නේද ළමයි? අර විදිහටම අපි ලකුණු කරගමු. මෙතන තියෙන දුර x කියලා ගමු. එතකොට g1 සිට g2 දක්වා තියෙන දුර කොච්චරද දෙන්නේ? ඔයගලන්ට බලන්න පුළුවන් g1 සිට g2 ඒ වරද්ද ගන්නවා. සෙන්ටිමීටර් කීයද? සෙන්ටිමීටර් 10ක් කියලා තමයි. සෙන්ටිමීටර් 10. හරිද? ඔව් සෙන්ටිමීටර් 10යි. ඔයගලන්ට පේන ඇති මේ මෙතන සෙන්ටිමීටර් 10යි නේ. සෙන්ටිමීටර් අරේන එන්නේ. කුඩා වෘත්තයේ අරේ. ඒක සෙන්ටිමීටර් 10යි. මෙතන කී දුර x කියලා ගත්තා. right. හරියටම නිවැරදිව ගත්තොත් එහෙනම් මෙතන x එනවා. right. මෙතන x කියලා එනවා ඔයගලන්ට. ඊට පස්සේ මොකද වෙන්නේ ළමයි? ඍණ අපි පැත්තට ගන්නවනේ මෙයා ඍණනේ g2 ගෙන් එන්නේ. ඒක සිම්පල් mg වතාවක් 10 කියලා තමයි සෙන්ටිමීටර වලින් යන්නේ. දැන් මේක මේ පාර්ට් එකේ කෙලින්ම බිඳුවක් වෙනවා. එතකොට මේ පාර්ට් එකේ බිඳුවක් වුණාම ඔක්කොම g වලින් බෙදන් ගියාම මේක කැපෙලා යනවා. අවසානයේ ඉතුරු වෙන්නේ ළමයි m ඍණ m වතාවක් හරි m ඍණ m වතාවක් x සමානයි 10යි m. කොහොම තමයි කැපිටල් m ට ආදේශ කරමු ළමයි ඉක්මනට. මෙතන එනවා 5 කැපිටල් R වර්ගය d ρ right ඍණ 5 සිම්පල් R වර්ගය d ρ වතාවක් x සමානයි 10 වතාවක් සිම්පල් ඉන්නේ 5 R වර්ගය d ρ. එතකොට d ρ කියන ඒවා ටික කැපිලා 5 d ρ කැපිලා යනවා. මොනම කැපිලා. ඉතුරු වෙනවා ටික ලියා ගන්න. හරි. මෙතන එනවා R වර්ගය ඍණ සිම්පල් R වර්ගය වතාවක් x සමානයි 10යි R වර්ගය. දැන් එතකොට අපිට මේක ආදේශ කරනකොට R වල ලියන්න පුළුවන් මෙතන 400යි. මෙතන එනවා ළමයි 100යි වතාවක් x. හරිද? මෙතන එනවා 10 වතාවක් R වර්ගය. R වර්ගය කියන්නේ 100යි. හරිද? සුළු කරපුවා. සුළු කරපු ගමන් මෙතන එනවා 300යි. 300යි x. මෙතන එනවා එතකොට 10යි. සුළු කරපු ගමන් ලස්සන උත්තර එනවා x කියන්නේ 10 බෙදීම 3යි සෙන්ටිමීටර. ලස්සනට පිළිතුර ආවා ළමයි 10 බෙදීම 3යි සෙන්ටිමීටර කියලා. ධනාගයක් විදියට උත්තර දෙන්නේ ලස්සනට සුළු කිරීම හරියට කරගෙන ගියා නම් මම හිතනවා මට සුළු කිරීම වැරදුනේ නැහැ කියලා. එහෙමනම් පිළිවෙලට සුළු කරගෙන සිදු කරා නම් පිළිතුර ලැබෙනවා 10 බෙදීම 3. කියන්නේ තමයි ආසන්නයෙන් පවතින්නේ සෙන්ටිමීටර 20ක් මෙයාගේ අර. ඒතකොට ඒකිනුත් 10 බෙදීම 3ක් කියලා කියන්නේ 3.3. කියන්නේ දර 7න් එකක වගේ දුරක්. සම්පූර්ණ මේ ක්‍රමවල 7න් එකක්. ඒ කියන්නේ මෙන්න මේ වගේ ආසන්නයේ පවතින ගුරුත්ව කෙනෙක්. තාමත්ම ආසන්නයේ විශාල වස්තුවකට පොඩි ප්‍රමාණයක් තමයි එහාට ගිහිල්ලා තියෙන්නේ. තේරුණාද කොහොමද ගුරුත්ව කේන්ද්‍ර විස්ථාපන වෙලා තියෙනවා. ඒතර මේ උදාහරණය ඔයගලන්ට ඒක සටහන් කරගන්න පුළුවන්. හරිද? ඒතර ඔයගලන්ට ඕන සටහනක් දාගන්න පුළුවන් එතනදී ළමයි. right? විශාල වස්තුවකින් කුඩා වස්තුවක් කපා ඉවත් කළ විට සමාකාර වස්තු වල ගෝලීය වෘත්තාකාර වගේ සමාකාර සම්මිතික වස්තු ගැන අපි කතා කරන්නේ. ඒතර එවැනි පද්ධතියක තමයි අපිට මේක ලේසියෙන් හොයාගන්න පුළුවන්. ඒතර අපිට ලියාගත්ත හැකි එවැනි වස්තු පද්ධතියක සමාකාර වස්තු පද්ධතියක විශාල වස්තු පද්ධතියෙන් කුඩා වස්තු කොටසක් ඉවත් කරාට පස්සේ අපි කියනවා ගුරුත්ව කේන්ද්‍රය අර විශාල වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රයේ දෙස සිට මොකද වෙන්නේ? පද්ධතියේ ගුරුත්ව කේන්ද්‍ර වලින් ඉවත්ව තියෙන ඉවතට යන ආකාරයට අපිට දැක ගන්නට පුළුවන් වෙනවා. හරිද? ඔක ටික ලස්සනට ගලපලා ලියන්න. මම නිකන් මේ පුළුවට ආපු ඒ වචන ටිකක් ගලපලා කියන්න උත්සාහ කරේ. ඔයගොල්ලෝ බොහොම ලස්සනට මේකේ ආපු රිසල්ට් එක ලියා ගන්න තමන්ට හිතෙන ආකාරයට. පැහැදිලිද? හොඳයි. ඒක මේ නෝට් එකට අයිති කොටසක් නෙවෙයි. මම නිකන් කිව්වේ මේ ගාන නිසා දැකපු නිසා. එතකොට මම ඔයගලන්ට පොඩි හෝම්වර්ක් එකක් දෙනවා. මේ හෝම්වර්ක් එක තමයි ළමයි. දැන් මම මෙතනදී ඒක සාකච්ඡා කරන්න යන්නේ. ඒ තමයි දෙවෙනි උදාහරණය. දෙවෙනි උදාහරණයේදී ඔයගලන්ට පුළුවන් උදාහරණයක් විදිහට දාගන්න රූප සටහනේ පහත රූප සටහනේ දැක්වෙන ආකාරයට ඒකාකාර ඝනත්වයකින් යුක්ත
අරේ සෙන්ටිමීටර 20ක් වූ ගෝලීය වස්තුවකින් හරිද? අරේ සෙන්ටිමීටර 10ක් වූ ගෝලීය කොටසක් කපා ඉවත් කරනු ලැබේ. අරේ සෙන්ටිමීටර 10ක් වූ ගෝලීය කොටසක් කපා ඉවත් කරනු ලැබේ. දැන් ලියන්න ඕනේ ඔයගොල්ලෝ ඉතිරි වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය විශාල ගෝලයේ ගුරුත්ව කේන්ද්‍රයේ සිට කොපමණ දුරකට විස්ථාපනය වූයේද? දැන් ඕගලන්ට මේ ගාන හදන්න මම අවස්ථාව දෙනවා. ඒක හෝම්වර්ක් එකක්. තමන් විදිහට කරලා බලන්න. තමන්ට පුළුවන් විදිහට කරලා බලන්න. මම කලින් කියලා දුන්නා වගේ තමන්ට පුළුවන් විදිහට කරලා බලන්න. දැන් කොච්චර දුරකට ගුරුත්ව කේන්ද්‍රය පස්සට යනවා. දැන් මෙතන නම් ගියේ 10/3ක් කියලානේ. ගෝලයකට අදාළව බලන්න. එතකොට ඕගලන්ට 10/3ටත් වඩා අඩු වගේක් අනිවාර්යෙන් එයි. හරි ගෝලයකින් එතරම් දුරක්වත් යන්නේ නැහැ. හරි. ඒ නිසා චෙක් කරලා බලන්න. හරි. හොඳයි. දැන් එහෙනම් මම ඕගලන්ට මෙන්න මේ ආකාරයට යම්කිසි අවස්ථාවක් යම්කිසි දේවල් ටිකක් පදනම් කරගන්න. ඒ කියන්නේ එක් තැනකට ලිමිට් උනා. හරි. සීමා වෙලා ඔයගලන්ට යම්කිසි දෙයක් කියලා දුන්නා. මොනවාද මේ සීමා වීම? අපි කතා කරේ සමමිතික පද්ධති වල ගුරුත්ව කේන්ද්‍රයන් කොහොමද විචලනය වෙන්නේ? පද්ධති එකට සෙට් වෙනකොට එහෙම නැත්නම් පද්ධතියෙන් කොටස් ඉවත් කරනවා. අනේ ඒ පිළිබඳව තමයි සාකච්ඡා කරේ ළම. යම්කිසි කොටසකට සීමා වෙලා. මම කතා කරේ නැහැ අසමමිතික පද්ධති වල ගුරුත්ව කේන්ද්‍රය ගැන කතා කරේත් නැහැනේ නේද? ඒ කියන්නේ එක කොටසකට සීමා වෙලා ඒක හරියට පැහැදිලිව අපි ඔළුවට දාගත්තා. හොඳයි. ගණනය කිරීම තව යනවා. අපි ඉස්සරහට අපි ලස්සන ගණනය කිරීම කීපයක් කරනවා. ඒ අතරතුර මම ඔන්න තවත් අවසාන මාතෘකාවක්. මම මේ පාඩමේදී සාකච්ඡා කරන ගුරුත්ව කේන්ද්‍රය එතනින් සම්පූර්ණයෙන්ම අවසන් වෙනවා. අවසාන මාතෘකාවට තමයි යන්නේ ළමයි. එතනින් පස්සේ මම ගුරුත්ව කේන්ද්‍රය අවසන් කරලා ඔයගොල්ලන්ත් එක්ක ගණනය කිරීම කීපයක් සාකච්ඡා කරන්න උත්සාහ කරනවා. එහෙනම් අවසාන මාතෘකාව දාගන්න මෙන්න මේ විදිහට ළමයි. ලියාගන්න විසිරී ඇති පද්ධතියක ගුරුත්ව කේන්ද්‍රය සෙවීම. විසිරී ඇති පද්ධතියක ගුරුත්ව කේන්ද්‍රය සෙවීම. right. හොඳයි. මේ මාතෘකාව ලියාගත්තට පස්සේ දැන් ඕගලන්ට මම පැහැදිලි කරන්න මොකද්ද මේ විසිරී ඇති පද්ධතියක් කියලා කියන්නේ. විසිරී ඇති පද්ධතිය කියලා කියන්නේ ළමයි වස්තුන් අපි කතා කරපු මේ මොහොතේදී කතා කරලා තියෙන දේවල් ගැන අපි හිතලා බැලුවොත් ළමයි ඇත්තටම අපි සාකච්ඡා කරේ මේ හැම වස්තුවකම ගුරුත්ව කේන්ද්‍රයෙන් මං කිව්වා ඒක රේඛීය වෙන්න ඕනි කියලා. ඒ කියන්නේ x අක්ෂය ඔස්සේ තමයි සියලුම ගුරුත්ව කේන්ද්‍රයන් විහිදිලා තිබුණේ. හරිද? ඒ කියන්නේ විසිරීලා තියෙන්නේ විසිරී ඇති පද්ධතිය කියලා කිව්වහම මේක තලීය ආකාරයක නෙමෙයි විසිරීලා තියෙන්නේ. යම්කිසි රේඛාවක් ඔස්සේ විතරයි. ඒ කියන්නේ මෙන්න මෙතන ස්කන්ධයක් තියෙනවා ගුරුත්ව කේන්ද්‍රය තියෙනවා මෙතන තියෙනවා. ඒකෙන් මෙතන ගුරුත්ව කේන්ද්‍රය තියෙනවා. හරි. මේක m1 මේක m2 මේක m3. හරි ලේසි. දැන් මේකේ ගුරුත්ව කේන්ද්‍රය හොයන්නකොත් අපිට හරි ලේසියෙන් මූල ධර්මයක් පාවිච්චි කරලා හොයාගෙන යන්න පුළුවන් හැකියාවක් තිබුණා. නමුත් හදිස්සියවත් නමයි මේ පද්ධතිය එකතු කරනවා මෙන්න මේ වගේ. මෙන්න මේව තවත් ස්කන්ධයක් එකතු කරනවා. දැන් මේ වස්තු පද්ධතිය එකතු කරපු ගමන් ළමයි ගුරුත්ව කේන්ද්‍රයන් ඔයගලන්ට පේන්නේ නැති මේගොල්ලෝ නම් ඒක රේඛීය කියනකොට මෙයා විසිරිලා. ඔන්න තව ස්කන්ධයක් මෙතන එකතු කරොත් ඔන්න තව එකක් එනවා. මෙයාත් විසිරිලා. මෙවැනි පද්ධතියක ගුරුත්ව කේන්ද්‍රය හොයන්න කිව්වොත් අපි කොයි ආකාරයකටද මෙයාගේ ගුරුත්ව කේන්ද්‍රය හොයන්නේ? අන්න ඒක තමයි ළමයි මෙතනදී අපි සාකච්ඡා කරන්න යන්නේ. මේක තමයි විසිරියේ තියනවා කියලා කියන්නේ. හැබැයි තලීය ආකාරයට තමයි විසිරිලා තියෙන්නේ. හරිද? අපි ත්‍රිමාන ආකාරයට නෙමෙයි හදන්න යන්නේ ද්විමාන ආකාරයට. x සහ y අක්ෂය ඔස්සේ. අපි ඛණ්ඩාංක ආකාරයට ඛණ්ඩාංක ජ්‍යාමිතිය පාවිච්චි කරලා අපි උත්සාහ කරනවා මේ වෙලාවේදී කොහොමද ඛණ්ඩාංක ජ්‍යාමිතිය මෙතනදී පදනම් කරගන්නේ. ඒ ඔස්සේ අපි කොහොමද විසිරීලා තියෙන පද්ධතියක ගුරුත්ව කේන්ද්‍රය හොයාගන්නේ කියන කාරණාව සාකච්ඡා කරා. හරිද ළමයි? හොඳයි. දැන් එහෙනම් මම යනවා ඉස්සරලම අපි කොහොමද එක්සෑම් එකේදී අපිට MCQ එකක් දුන්නොත් කොහොමද මේක හදන්නේ කියන එක පැහැදිලි කරා. උදාහරණයකට ගන්නම් මෙන්න මේක. හොඳට බලා ගන්නලා තමයි උදාහරණය දෙන්න කලින් අපි පොඩි සටහනක් දාගමු. මාතෘකාව යටතේ පොඩි සටහනක් දාගමු මෙන්න මේ විදිහට ලියාගන්න. එන්න මේ සටහනක් දාගෙන මම උදාහරණය දෙන්න. ලියාගන්න ඉහතදී ගුරුත්ව කේන්ද්‍රයන් එකම අක්ෂයක විසිරී ඇති විට එකම අක්ෂයක් ඔස්සේ විසිරී ඇති විට පද්ධතියේ සංප්‍රයුක්ත ගුරුත්ව කේන්ද්‍රය
පිහිටි ලක්ෂය සෙවීම සඳහා ගූර්ණ මූලධර්මය සාමාන්‍ය පරිදි භාවිතා කරනු. ගූර්ණ මූලධර්මය සාමාන්‍ය පරිදි භාවිතා කරන ලදී. නමුත් එක් තලයක් ඔස්සේ ස්කන්ධ ව්‍යාප්තියක් සැලකූ විට එම ව්‍යාප්තියේ සංප්‍රයුක්ත ගුරුත්ව කේන්ද්‍රය සොයා ගැනීම සඳහා සංරචක දෙකක් ඔස්සේ වරහන් ඇතුලේ දාගන්න x සහ y සංරචක වරහන් වහලා සංරචක දෙකක් ඔස්සේ ගූර්ණ මූලධර්මයේ යොදමින් නිශ්චිත පිහිටුම සොයාගත යුතු වේ. හොඳයි ළමයි. දැන් එහෙනම් මම මේ වෙනකොට ඔයගලන්ට ලබා දෙනවා උදාහරණයක්. මේ උදාහරණය සාමාන්‍යයෙන් අපිට පළවෙනි උදාහරණ තමයි මම ඔයගලන්ට ලබා දීලා තියෙන්නේ. මේ උදාහරණය සාමාන්‍යයෙන් අපිට එක්සෑම් එකේදී මෙන්න මේ වගේ පද්ධතිය විසිරීලා තියෙන පද්ධතියක් දෙයි. ඒතර මම මේ උත්සාහ කරන්නේ මෙවැනි පද්ධතියක අපි දල ආකාරයෙන් පිහිටුමක් ලබා ගන්න තමයි උත්සාහ කරන්නේ. හරිද? මේ දැන් ඔයගොල්ලෝ දකින පද්ධතියේ අපි දල ආකාරයෙන් පිහිටුමක් ලබා ගන්න උත්සාහ කරනවා. ඒ නිසා මේකෙන් හරිය නිශ්චිතවම අපිට හොයන්න දත්තයන් දීලා තියෙනවා නම් අපිට හොයන්න පුළුවන් බැරි කමක් නැහැ. හරිද? නමුත් මම මෙතන දල පිහිටුම හොයන්න යන්නේ. මෙවැනි පද්ධතියක් දුන්නොත් ගුරුත්ව කේන්ද්‍රයේ දල පිහිටීම කොහේ තියෙන්න පුළුවන්. අන්න ඒක අපි හොයලා බලමු මෙන්න මේ ආකාරය. එහෙනම් උදාහරණ 1 කියලා දාගෙන මේ රූපසටහන අඳින්න කලින් මෙන්න මේ සටහනක් දාගන්න. පහත දැක්වෙන ව්‍යාප්ත ඇති ස්කන්ධ ඇති පද්ධතියේ ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටන ස්ථානය ගූර්ණ මූලධර්මයේ භාවිතා කරමින් දල වශයෙන් සොයා දක්වන්න. දල ආකාරයට සොයා දක්වන්න. ඒ කියන්නේ දල පිළිතුම තමයි අපි ඔයගොල්ලන්ගෙන් අහන්නේ. හරිද? දල ආකාරයට සොයා දක්වන්නේ. සිංහල වචනේ හරියට කියවුණාද දන්නේ නැහැ. ඔයගොල්ලෝ ගලපලා ලියාගන්න. හරිද? හරි. එතකොට දැන් මෙතනදී අපි දල පිළිතුම තමයි දැන් හොයන්න යන්නේ. දල පිළිතුම තමයි සොයා දක්වන්න කියලා කියන්නේ. හොඳයි නේද? දල පිළිතුම හොයන්න පාවිච්චි කරන්නේ පූර්ණ මූලධර්ම. එතකොට ළමයි මේකට පාවිච්චි කරන ක්‍රමවේදය තමයි එකපාරම බෑනේ. දැන් අර කලින් ක්‍රමයන් අර වාක්‍ය පටන් ගද්දි මොකලට මේ මාතෘකාවට දාලව පැහැදිලි කිරීම කරේ x සහ y කියන අක්ෂයන් ඔස්සේ අදාළව තලීය පද්ධතිය කියන විසිරලා තියෙන පද්ධතිය x සහ y ඔස්සේ සංරචක ඔස්සේ ගුරුත්ව කේන්ද්‍රයන් හොයන්න කියලා සමයි. ගූර්ණ මූලධර්ම යොදන්න කියලා තමයි කිව්වේ මෙතන. හරිද? right. හරි ළමයි. එතකොට දැන් එතකොට මම මේ වෙලාවේදී ඔයගලන්ට කියපු ක්‍රමවේදයට නෙමෙයි යන්නේ. මේ එක්සෑම් එකේදී අපි හදන්න පාවිච්චි කරන සාමාන්‍ය ක්‍රමවේදයකට තමයි දැන් මම මේ යන්න උත්සාහ කරන්නේ. ඊකට තමයි ළමයි මම මෙන්න මේ ක්‍රමවේදය පාවිච්චි කරන්නේ. ස්කන්ධ දෙකක් ගන්නවා. ස්කන්ධ දෙකක් කරන් ගූර්ණ මූලධර්මය අර කලින් ක්‍රමවේදයට මෙයාගේ මේ දෙන්නගේ ගූර්ණය සමයි. මේ දෙන්නගේ ගුරුත්ව කේන්ද්‍රය කොතනද තියෙන්නේ කියන එක හොයනවා. මේ දෙදෙනාගේ ගුරුත්ව කේන්ද්‍රය කොතනද තියෙන්නේ කියන එක අපි මෙන්න මේ විදිහට ගුරුත්ව මූලධර්මය පාවිච්චි කරලා හොයනවා. අපි හිතමු මේ දෙන්නගේ ස්කන්ධ වැඩිවීම මත m2ට ආසන්නයෙන් තිබුණයි කියලා. මේක මට ගන්න පුළුවන් g1 කියලා. හරිද? අපි මේ ලක්ෂණ නම් කරගමු. මේක a, මේක b, මේක c, මේක d, මේක e. ඒ කියන්නේ පිහිටුම් වලට අදාළ සංකේත තමයි මම මේ දාගත්තේ. මේ පිහිටුමේ අගේ a කියලා ගත්ත හැකි. මේ පිහිටුම සංකේතවත් කරන ඒ වලින් දැන් මේ ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටුම මම g1 වලින් සංකේතවත් කරා. එතකොට මෙන්න මෙහෙම ආවට පස්සේ
මේ දුරවල් ටික ඕන අපිට හොයාගන්න පුළුවන් මේ ක්‍රමවේදයට. දැන් අපි මතකද අපි හොයපු විදි මෙතන තියෙනවා නම් ස්කන්ධයක් M1 කියලා, එතන තියෙනවා නම් M2 කියලා. මේ අතරමැද තියෙන ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටම හොයාගත්තේ මම මේක A B මේක මම ගත්තා G කියලා. මෙන්න මේ කියන තැනට. කියන්නේ මේ දෙන්නගේ එකතු වෙන මෙතන එන්නේ M1 M2 කියලා. අන්නේ ලක්ෂ්‍යයට දෙන පිහිටම හොයාගත්තේ නම් ඔයගලන්ට මතක මේ හරහා ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටීම දාපුවාම ඒ හරහා මම ගෝර්ණ මූලධර්මයේ ගත්තාම අපිට ආවේ මේ හරහා එන ගෝර්ණේ ශුන්‍යයක් වෙනවා. ඒතකොට නම් මේ පැත්තෙන් එන්නේ කියනවා M2 වතාවක් AG කියලා කියන්නේ මෙතන ඇදලා තියෙන දුර. AG කියලා කියන්නේ මෙතන ඇදලා තියෙන දුර. මෙතන ඇදලා තියෙන දුර මට ගන්න පුළුවන් BG කියලා. ඕක සමාන වුණා ඔයගලන්ට මතක ඇති M1 වතාවක් G BG කියලා. ඒතර G to G කැපුණාම එන්නේ මෙතන ස්කන්ධ අනුපාතය ගත්තොත් M1 බෙදීම M2 වෙනවා අපිට. M1 බෙදීම M2 වෙනවා අපිට AG බෙදීම BG කියලා නෝමයි. ඒතර ස්කන්ධ අතර අනුපාතය බලන්න M1 ගෙන් M2 බෙදෙනකොට දුරවල් අතර අනුපාතය ආවේ අනිත් පැත්තේ. කියන්නේ දුරවල් අතර අනුපාතය මාරු වෙලා එන්නේ. පරස්පරයෙන්නේ ස්කන්ධ අනුපාතය M1 ගෙන් M2 බෙදනකොට දුර අතර අනුපාතය අනිත් පැත්තට. AG බෙදීම BG. මෙහෙමනේ යන්නේ. මේ සම්බන්ධය මතක තියාගන්න පුළුවන් නම් මේ සම්බන්ධ ඔළුවේ තියෙනවා. මෙතනද ඒක පාවිච්චි කරන්නේ. මෙතනදී දුර හොයාගත්තේ කොහොමද? මට ලියන්න පුළුවන්. M1 බෙදීම M2. මම මෙතනදී ලියනවා මෙන්න මෙහෙම. කොහොමද? AG සමයි. මෙතන දෙන්න ඕනේ ඒක අනිත් පැත්තට නේද? BG1 බෙදීම AG1 කියලා එයි. ඒ අනුපාතය ඔස්සේ මට හරියටම G1 ගේ පිළිතුම හොයාගන්න පුළුවන්. දැන් මේ G1 කියන තැනින් වෙන්නන ස්කන්ධය තමයි ළමයි M1 ධන M2 කියන අතේ. හරි මේක තුන පැත්තකින් දාගන්න පුළුවන් පොඩි සටහනක් විදියට ඔයගොල්ලන්ට. හරි මේක පොඩි සටහනක් විදියට දාගන්න. ස්කන්ධ දෙකක් අතර ගුරුත්ව කේන්ද්‍රය හොයනකොට අනුපාතය එන විදිය. ස්කන්ධ අතර අනුපාතය සමාන වෙනවා. ඒ දුරවල් අතර අනුපාතේ පරස්පරය. ඒතර ඒ ඔස්සේම අපිට පුළුවන් මේ වලත් බලන්න. මේ දෙන්නගේ හොයන්නත් පුළුවන්. ඊට කලින් මේ අපි හොයන්නේ මේ දෙන්නගේ. හරි මේ දෙන්නගේ පිටුම එවුවත් ඒ දෙන්නගේ පිටුම අපිට මෙන්න මේ වගේ තැනකට එනවා කියන්නේ. මේක තමයි G2 කියලා කියන්නේ. හරි. ඒතර G2 ගේ පිහිටීම අපිට හොයාගන්න පුළුවන්. මෙතන ඒතර ස්කන්ධ වල එකතු වෙනවා ළමයි අපිට M3 ධන M4. ඒතර අපිට ලියන්න පුළුවන් එතනදී ඒ පිහිටුම ලියන්න පුළුවන් ළමයි M3 බෙදීම M4 සමානයි. මේ පැත්තෙන් එනවා එතකොට BG2 බෙදීම මෙතන CG2 අන්න යන පාතේට බෙදිලා යනවා. M3 ව M4 ගෙන් බෙදුවාම දුරවල් එන්නේ අනිත් පැත්තේ. BG2 බෙදීම CG2. අන්න ඒ ආකාරයට අපිට G2 ගේ ලක්ෂ්‍යයක් දැන් හොයාගන්න. G2ත් හොයාගත්තා. හරිද? ඒ වගේම අවසානයේ දැන් ඒතකොට දැන් මේ ස්කන්ධ දෙක වෙනුවට තමයි මෙතනදී. දැන් ඒතකොට පද්ධතිය ඉතුරු වෙලා තියෙන ටික බලන්න. මේ ස්කන්ධ දෙක වෙනුවට ගුරුත්ව කේන්ද්‍රය ආවා. මේක තමයි මේ ලක්ෂ්‍යය. මේ රේඛාව. ස්කන්ධ දෙක තුන මෙහා කරපු රේඛාව තමයි මම මේ යන්නේ. ඒතර ඒ අතර දැන් මෙතන මෙහෙම තිබුණේ කොහොමද තිබුණේ? ඒ අතර ඉතුරු උනේ මේ ස්කන්ධ දෙක වෙනුවටම ආව ළමයි G2 කියලා ලක්ෂ්‍යයක්. මෙන්න මෙහෙම. ඒතර ස්කන්ධ දෙකේ ඉන්නේ M3 ධන M4. ඒ වගේ මෙතන දෙන්න වෙනුවට ආව මෙතනින් එකක් G1 කියලා. ඒකේ ස්කන්ධ දෙකේ ඉන්නේ M1 ධන M2. ඉතුරු වෙනවා මෙතන M5. මේ දිනේ M5. හරි? දැන් එතකොට මේ තුන් දෙනාගේ කොහොමද අපි හොයන්නේ? අපි මේ දෙන්න යා කරනවා මේ රේඛාව. යා කරලා අපි මෙතනලා මෙතන තියෙන දුර හදා ගන්නවා ළමයි. මේ දෙන්න වෙනුවට එන ගුරුත්ව කේන්ද්‍රය මම දා ගන්නවා G3 කියලා. ඔන්න ඔහම එනවා. මම දන්නේ කොයිතරම් දුරෙන් එයිද කියලා. හරිද? ගොඩක් කරාට මේ පැත්තට බර වෙන්නත් පුළුවන්, මේ පැත්තට බර වෙන්නත් පුළුවන්. විශාලත්වය නෝ තමයි ඒ තීරණය. එතකොට G3 ලියා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. කොහොමද කියන්නේ ස්කන්ධ අතර අනුපාතය. මම ලියනවා මෙහෙම. M5 බෙදීම M1 ධන M2 සමානයි. මේ G3 හොයන ක්‍රමවේදය සමානයි. එතකොට M5 කියන්නේ මේ පැත්තනේ. දුරවල් අතර එන්නේ එතකොට G1 G3 බෙදනවා මේ පැත්තේ. මේ පැත්තේ ලක්ෂ්‍යය නේද? E G3 කියලා. මේ ලක්ෂ්‍යය E නෙමෙයි. එහෙනම් E සිට G3 දුර මෙතන G1 සිට G3 දුර. ඔන්න ඔය අනුපාතය තමයි. ඔය අනුපාතයට මට G3ත් හොයාගත්තා නම් හරිද? ඊට පස්සේ මට පුළුවන් අවසානයේ මේ ස්කන්ධ දෙකක් ඉතුරු වෙලා අයින් වෙලා ඉතුරු වෙන්නේ G3 සහ G2 පමණයි. එතකොට තමයි අපි ඊළඟට මොකද කරන්න ඕනේ? මේ අතර හරිද? මේ අතර ගුරුත්ව කේන්ද්‍රය කොතනද පිහිටන්නේ කියලා හොයාගන්න. මේක තමයි ළමයි අපි අවසාන අගේ G. මේක තමයි පද්ධතියේම ගුරුත්ව කේන්ද්‍රය. පද්ධතියේම ගුරුත්ව කේන්ද්‍රය එනකොට මේ G3 මගින් නිරූපණය වෙන ස්කන්ධය තමයි M1, M2 සහ M5.
හරිද? එතකොට G3 ගෙන් මේ ස්කන්ධය නිරූපණය වෙනවා. G2 ගෙන් මේ ස්කන්ධය නිරූපණය වෙනවා. දෙකම ඔක්කොම එකතු වුණාට පස්සේ සම්ප්‍රයුක්ත වෙනවා G වලින්. එතකොට G වලින් පෙන්නන්නේ M1, M2, M3, M4 සහ M5. මේ සම්පූර්ණ ස්කන්ධයම මෙන්න මේ G වලින් පෙන්නනවා. ඒතර ඒකේ අනුපාතයෙන් ගන්න පුළුවන් මෙන්න මේ දුරවල් අතර පරස්පරය අරගෙන. ස්කන්ධ අතර අනුපාතය ගන්න පුළුවන්. එතකොට මේ අතර පවතින දුරවල් වල අනුපාතයේ පරස්පරය. අන්න එහෙම ගන්න පුළුවන්. ඉතින් මේක තමයි ළමයි සාමාන්‍යයෙන් අපි ඔය ගුරුත්ව කේන්ද්‍රය පද්ධතියක ගුරුත්ව කේන්ද්‍රය දල වශයෙන් හොයාගෙන යන ක්‍රමවේදය. දල වශයෙන් හොයාගෙන යන ක්‍රමවේදය. මෙන්න මෙහෙමයි කියලා අපිට වාක්‍ය වලින් ලියන්න බෑ. මේ අවශ්‍යතාවය අනුව ඔයගොල්ලෝ හදාගෙන ගියයි. ස්කන්ධ දෙකක් ගන්නවා. එයාගේ ගුරුත්ව කේන්ද්‍රය ගන්නවා. තව ස්කන්ධයක් ගන්නවා. එයාගේ ගුරුත්ව කේන්ද්‍රය. ඒ දෙන්න අතර සම්ප්‍රයුක්ත වෙලා මේ දෙන්නගේ ගුරුත්ව කේන්ද්‍රය කොතනද තියෙන්නේ? ඊට පස්සේ ඒ ඉතුරු වෙන එකයි තව ස්කන්ධයක් ඉතුරු නම් එයා අතර තියෙන ගුරුත්ව කේන්ද්‍රය කොහොමද? අන්න ඒ විදිහට තමයි මම ගියේ ක්‍රියාවලිය. අන්න එහෙම ඔයගලන්ට වැඩේ හිතලා ගෙනියන්න පුළුවන් තමයි. හරිද? මේක තමන්ගේ හැකියාව තමයි ගුරුත්ව කේන්ද්‍රය හොයන ආකාරය. හොඳයි. ඔයගලන්ට පුළුවන් එහෙනම් මේක උදාහරණයක් විදිහට සටහන් කරගත්තු නිසා රූප සටහන ඇඳගෙන මේ හදපු ක්‍රියාවලිය දාගෙන යන්න. මේකත් පැත්තකින් සටහනක් දාගන්න පුළුවන් ඔයගලන්ට. දැන් මේ තියෙන ළමයි සාමාන්‍යයෙන් අපි හොයන ආකාරය. මට මේක පිළිවෙලට නෝට් එකක් විදිහට දෙන්න බෑ. මෙහෙම තමයි හොයන්නේ, මෙහෙම තමයි හොයන්න ඕනේ කියන එක. හැබැයි මම ඊළඟ පියවර. ඒක සාමාන්‍යයෙන් අපි නෝට් එකක් විදිහට පිළිවෙලට දෙන්න පුළුවන් පියවර ක්‍රමවේදයක් තමයි අපි ඊළඟට සාකච්ඡා කරන්න යන්නේ. අර x අක්ෂය සහ y අක්ෂය ඔස්සේ සංරචක ඇසුරේ නොවනවා කියලා කිව්වේ. අන්න ඒකට අපිට පිළිවෙලට නෝට් එකක් දෙන්න පුළුවන්. හරි? රයිට්. එනවනම් මේකත් ඔයගොල්ලෝ පොඩ්ඩක් සටහනක් දාගමු. දැන් යනවා ළමයි නිවැරදි ක්‍රමවේද. නිසි ක්‍රමවේදයට හොයන්න යනවා. හොඳයි. ඔන්න උදාහරණය 2 ළමයි. උදාහරණය 2 මම හොයන්න යනවා ළමයි ඛණ්ඩාංක ජ්‍යාමිතිය ඇසුරින්. හොයන්න යන්නේ එහෙමයි. උදාහරණය 2 ඛණ්ඩාංක ජ්‍යාමිතිය ඇසුරින්. හරිද? ඔන්න දීලා තියෙනවා ඕගොල්ලන්ට මෙන්න මේව පද්ධතිය. මේ තියෙන ළමයි y අක්ෂය. හරිද? මේ තියෙන ළමයි x අක්ෂය. මෙන්න මේකේ විසිරලා තියෙනවා කියලා ගන්නවා ස්කන්ධ ව්‍යාප්තියක් මෙන්න මෙහෙම. මෙතන හරියටම මේ ඔරිජින් එකේ නැත්නම් මූල ලක්ෂ්‍ය ස්කන්ධයක් තියෙනවා. මම ඒක ගන්නවා M1 කියලා. මෙතනත් ස්කන්ධයක් තියෙනවා. මම ඒක ගන්නවා M2 කියලා. මෙතනත් ස්කන්ධයක් තියෙනවා. ඒක මුළු මේ ත්‍රිකෝණයක තියෙනවා වගේ තමයි තියෙන්නේ. M3. ඔන්නම තමයි තියෙන්නේ. ඔන්නම ස්කන්ධ පිළිතලා තියෙන විදිය ඔයගලන්ට දීලා තියෙනවා. ත්‍රිකෝණයක මේ ශීර්ෂවල පීඩන ආකාරයට මේ ස්කන්ධ පිළිලා තියෙන්නේ. එතකොට දැන් මේ ස්කන්ධ වල අගිනු දීලා තියෙනවානේ. මෙතනින් දීලා තියෙනවා M2, මෙතන M3, මෙතන දීලා තියෙනවා M1 කියලා. හරිද? හරි. දැන් මෙතනදී අපි දන්නවා මේක මූල ලක්ෂ්‍ය නිසා බිඳුව ලක්ෂ්‍ය තමයි මේ ඔයගොල්ලෝ දකින්නේ. හරිද? එතකොට අපි ගමු x අක්ෂය දිගේ මෙයාගේ ඛණ්ඩාංකයේ ලකුණු කරොත් නම් අපිට එන්නේ x1 මම ගන්න බිඳුව කියලා. හරි? x2 කියලා ගමු. x2 බිඳුව කියලා එනවා. එතකොට y ආගේ බිඳුවයි x දුර x2 කියලා අරන් තියෙනවා. ඒ වගේම මෙයාගේ ගත්තොත් m3 එක ගත්තොත් ළමයි මෙතනනේ පිහිටුව. මම මේක x3 කියලා ගන්න. එතන මෙයාගේ ඉන්නේ මෙතන මම ගන්නවා y3 කියලා. මෙයාගේ ඉන්නේ මෙතන y3 x3. මේ තියෙන්නේ යාගේ කණ්ඩායම. දැන් මේ m1 ගේ කණ්ඩායම බිඳුවයි කියලා දීලා තියෙනවා. පැහැදිලිද? හරි. ඔන්න මේ විදිහට තමයි මේ මෙයාගේ කණ්ඩායමේ බිඳුවයි කියලා දීලා තියෙන්නේ. ඕම තමයි ළමයි දැන් මේ පද්ධතිය තියෙන්නේ. දැන් අපිට කියනවා මෙයාගේ ගුරුත්ව කේන්ද්‍රය කොතන තියෙනවද? ඒක හොයන්න කියලා කියනවා. අපිට හිතන්න පුළුවන්. මේ තුන් දෙනාගේ ගුරුත්ව කේන්ද්‍රය කොතනද තියෙන්නේ කියන එක අපිට හොයන්න කියනවා. එතකොට නම් අපි ටිකක් කල්පනා කරලා බලපුවාම අපිට දල අදහසක් ගන්න පුළුවන්. අපිට දල අදහසක් ගන්න බැරි නම් නිකන් පොදුවේ එක තැනක කැමති තැනකින් අඳගන්න. හැබැයි අපි දන්නවා මේ ස්කන්ධ තුනේ ගුරුත්ව කේන්ද්‍රය මේ මැද්දේ තැනක තමයි තියෙන්නේ. මැද්දෙම නෙවෙයි. කොහේ හරි මේ ඇතුලේ මේ තුන් දෙනාගේ මැද කොහේ හරි තැනක තියෙනවා. ඒක දැන් සරලව අපිට දාගන්න පුළුවන් ළමයි. මෙන්න මේ වගේ තැනක් අපිට නිකන් මෙතන තමයි යා දෙන්නගේම ගුරුත්ව කේන්ද්‍රය. එතකොට ගුරුත්ව කේන්ද්‍රය අපි දන්නවා ස්කන්ධ තුනම මොකද වෙන්නේ කේන්ද්‍රගත වෙනවානේ. එතන මෙතන ස්කන්ධ එනවා M1, M2 සහ M3. හරි මම මේ රතු පාටින් අඳින්නේ යාගේ පද්ධතියේ ස්කන්ධ වල ඔක්කොගෙම එකතු. එතකොට යාගේ ඛණ්ඩාංක ලකුණ ලියා ගන්න පුළුවන් අපිට මෙන්න මේ විදිහට ෆෝම් එකේ ඛණ්ඩාංක ලකුණ ලියාගන්නේ. ඛණ්ඩාංකේ ලියා ගන්න පුළුවන් x bar මෙතන y bar. කියන්නේ මේ පිටුම ලියනවා x bar කියලා මේ පිටුම ලියනවා y bar කියලා. ඔන්නෝම තමයි x bar සහ y bar කියලා ලියා ගන්න පුළුවන්. ඒ තමයි ළමයි සම්පූර්ණ ස්කන්ධ තුනේම එන ගුරුත්ව කේන්ද්‍රය. කියන්නේ ස්කන්ධයන් ටික කේන්ද්‍රගත වෙච්ච ලක්ෂයේ
ලැබෙන ඛණ්ඩාංකය. දැන් මම කරන්න යනවා බොහොම සරල දෙයක්. මේ පද්ධතිය දැන් ගුරුත්ව කේන්ද්‍ර හොයන්න එපා. ව්‍යාප්ත වෙච්ච පද්ධතියන්නේ. මම මේක කරන්නේ ළමයි සංරචක ඔස්සේ යනවා. මම ඉස්සලම කියනවා ළමයි x සංරචකයේ ඔස්සේ මම දානවා ළමයි ගූර්ණ මූලධර්මය. ගූර්ණ මූලධර්මය යෙදීමෙන් බලන්න ළමයි කරන විදිහ. x සංරචකයේ ඔස්සේ ගූර්ණ මූලධර්මය යොදමු. කොහොමද යොදන්නේ? මම ඉස්සලම ගන්න ළමයි පද්ධතියේ ඛණ්ඩාංක. පද්ධතියේ මේ කියන්නේ සංප්‍රයුක්ත වුණාට පස්සේ ගුරුත්ව කේන්ද්‍රය මේ G වලින් පෙන්නනවා. එතකොට රතු පාටින් පෙන්නන කොටස. මේ ස්කන්ධ තුන වෙනුවටම කේන්ද්‍රගත වෙලා තියෙන M1 M2 M3 කියන ස්කන්ධයන් එකතු වෙලා ඉන්න මේ G ලක්ෂය මත x අක්ෂය ඔස්සේ ඇතිවන ගුරුත්ව කේන්ද්‍රය ගැන හිතුවොත් ළමයි ඔයගලන්ට ගන්න පුළුවන්. මෙන්න මේ මගින් නැති වෙනවා මෙන්න මේ ඔස්සේ ගුරුත්ව කේන්ද්‍රය. මෙන්න මේ ඔස්සේ පල්ලෙහාට ඇතිවෙන කියලා හිතන්න. මේක දණ්ඩ කියලා ගත්තොත් එහෙනම් මෙන්න මේ ස්කන්ධ මගින් පල්ලෙහාට ඇති කරන ගුරුත්වය අපිට ලියන්න පුළුවන්. බලය අපිට ලියන්න පුළුවන්. M1 ධන M2 ධන M3 වතාවක් G. ඒතර යාට තියෙන දුර x අක්ෂයේ තියෙන දුර x බා කියලා එන. එහෙනම් මට මෙතනින් ගෝර්ණ මූලධර්මයට තිබුණා පද්ධතිය අගේනවා x බා වතාවක් M1 M2 M3 වතාවක් G. සමානයි. දැන් මේ තුන්දෙනා වෙනුවට වෙන පද්ධතියේ ගූර්ණයන වෙලියුවේ දැන් එක් අංශුවේ ගූර්ණය හොයනවා x අක්ෂය දිගේ කොච්චරක් වෙනවද? එක් ස්කන්ධේ හරි එක් ස්කන්ධේ ගූර්ණය හොයනවා x අක්ෂය දිගේ කොච්චරක් වෙනවද කියලා. දැන් මම හොයනවා ඉස්සලා M1 ගේ. M1 ගෙන් මේක හෙව්වොත් ළමයි ඔන්න M1 වතාවක් M1G වතාවක් දුර ගත්තොත් තමයි ඔයාලට පේනද ඔරිජින් එකේ තියෙන මූල අක්ෂයේ තියෙන x අගයේ බිඳුව. දාන. ඊට පස්සේ ආයෙ මම යනවා M2ට. M2G වතාවක් එයාට තියෙන දුර ඔයගලන්ට පේන ඇති x2 x අක්ෂය වෙන්නන්නේ x2 කියලා. ඊට පස්සේ ආයෙ අවසාන වශයෙන් එනවා M3. එහෙනම් එනවා M3G වතාවක් එයාට තියෙන x අක්ෂයේ දුර x3 කියලා එන්නේ. ඔන්න ඔය තමයි. ඔන්න ඔයාලා කරගෙන. දැන් මේක සුළු කරගමු මේ පාඩ එක බිඳුවයි. එතකොට මට x භාගයගේ ලස්සනට උත්තර එනවා. මෙතන M2 මේ G ලා ඔක්කොම කැපිලා යනවා. G ලියුවේ නැතත් ප්‍රශ්නයක් නැහැ. මෙතන එනවා M2 x2 මෙතන එනවා M3 x3 බෙදීම ස්කන්ධවල එකතු M1 M2 M3 වල එකතු වුණා. මේ තමයි ළමයි ගුරුත්ව කේන්ද්‍රයේ හරිද ඛණ්ඩාංග ජ්‍යාමිති ඇසුරින් ගත්තොත් ගුරුත්ව කේන්ද්‍රයේ x හි අග x හි පීඨුම x අක්ෂය ඔස්සේ x හි අගය තමයි එල්ල තියෙන්නේ. දැන් මේකෙන් විතරක් හරියටම කියන්න බෑ G කොහෙද තියෙන්නේ කියන එක. අපිට දැන් මෙන්න මේ රේඛාව ඔස්සේ තියෙනවා කියලා ගන්න පුළුවන්. හරිද? x සමානයි මෙන්න මෙච්චරක් කියලා ආපුවාම මේ x ගේ රේඛාව. මේ x මත පිහිටි රේඛාව මෙන්න මේ රේඛාව ඔස්සේ කොයි හරි දැනක තියෙන්න පුළුවන්. දැන් මම හොයාගන්න ඕනේ නම් y රේඛාවත් හොයාගත්තා නම් දෙන්න එකට ඡේදනය වෙන තැන තමයි ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ. මේ රේඛා දෙක එකට ඡේදනය වෙන තැන. දැන් මම හොයාගන්න ඕනේ y. දැන් මම සංරචකයේ ඔස්සේ ගෝර්ණ මූලධර්ම හේතුවේ. දැන් මට ඊළඟට සිදු වෙනවා ළමයි y සංරචකයේ ඔස්සේ ගෝර්ණ මූලධර්ම යොදන්න. එහෙනම් මම මෙතන ලියනවා ළමයි y සංරචකය ඔස්සේ ගූර්ණ මූලධර්මය යෙදීමෙන්. හරි. දැන් එතකොට එන අර විදිහමයි ළමයි දැන් මේ පැත්තට තමයි හිතන්නේ. මේ පැත්තට තමයි දැන් මේ ඔස්සේ ඇති කරන ගූර්ණය තමයි හිතන්නේ. එතකොට පද්ධතිය ඔන්න සංප්‍රයුක්තව ගත්තාම එන්නේ ස්කන්ධය M1 M2 M3 වතාවක් G. එතකොට එන්නේ y බානේ ළමයි දුර. y බා එතකොට එක අංශු විසින් ඇති කරන එක ගත්තොත් දැන් මෙයාගෙන් ගත්තොත් y යගේ බිඳුවයි. එතකොට එනවා M1 වතාවක් M1G වතාවක් බිඳුවයි. y යගේ බිඳුව වෙනවනේ. ධන M2 ගෙන් ගත්තොත් ළමයි M2G වතාවක් ගත්තොත් එතරම් y යගේ බලන්න පේනද බිඳුවයි. මේ y බිඳුවක් සේන එයාලා දෙන්නම තියෙන්නේ. ඊළඟට මම ගන්නවා M3 ගත්තොත් ඔයගලන්ට පේනද M3G ඒ කියන්නේ y3. අවසාන වශයෙන් තමයි y භාගයගේ හොයන්න පුළුවන්. G ඔක්කොම කැපිලා ගියාම එන්නේ M3 y3 බෙදීම M1 M2 ධන M3. ඔන්න තමයි අවසානයේදී මම හොයාගත්තා x භාගයගේ ඒ කියන්නේ x අක්ෂය මොකක්ද කියන්නේ? හරි. x සමීකරණය හොයාගත්තා y සමීකරණය හොයාගත්තා. y මෙන්න මෙච්චර අගයකදී මෙන්න මේ අක්ෂය අඳගන්න. x වෙන්න මෙච්චර අගයකදී x අක්ෂය අඳගන්න. එතන දෙන්නම ඡේදනය වෙන තැන තමයි පද්ධතියේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ. ඒත් මේක හොඳටම අපිට බලන්න පුළුවන් යම් කිසි ගණනය කිරීමක් හැදුවට පස්සේ.
එතන මම මෙතන ස්කන්ධ තුනයිනේ ගත්තේ. ඕන තරම් ස්කන්ධ ප්‍රමාණයක් ව්‍යාප්ත වෙලා තිබුණොත් අපිට මෙන්න මේ ආකාරයට මේ ක්‍රියාවලිය පදනම් කරගනිමින් හොයාගෙන යන්න පුළුවන්. පැහැදිලිද? මේක තමයි කණ්ඩාංග ජ්‍යාමිතිය ඇසුරින් අපි පද්ධතික ගුරුත්ව විසිරී ඇති පද්ධතික ගුරුත්ව කේන්ද්‍රය හොයන ක්‍රියාවලිය. ඒතර මේ වැඩේ හරියට අල්ල ගන්න උත්සාහ කරමු. දැන් මම උත්සාහ කරන්නේ ළමයි වීඩියෝ එකට මම ඇටච් කරනවා ප්‍රශ්න කිහිපයක්. මේ ප්‍රශ්න කිහිපය සුළු කරන්න උත්සාහ කරන්න මුලින්ම ඊට පස්සේ මාත් එක්ක සාකච්ඡා කරමු. මම තෝරාගත්තු ප්‍රශ්න කිහිපයක් ඔයගොල්ලෝ එක්ක සාකච්ඡා කරන්න උත්සාහ කරනවා. හොඳයි එහෙනම් දැන් තීරේ දිස් වේවි. එම ප්‍රශ්න කිහිපය. හොඳයි ළමයි. එහෙනම් මම පළවෙනි ප්‍රශ්නෙට යනවා. ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න. පළවෙනි ප්‍රශ්නය මෙන්න මේ විදිහට තමයි දීලා තිබුණේ. ඒක කියනවා x අක්ෂය ඔස්සේ පවතින ස්කන්ධ රහිත දණ්ඩක. හරි? මීටර 2ක් දුරින් 0.4 කිලෝග්‍රෑම්, මීටර 7ක් දුරින් 0.6. දැන් මෙන්න මෙහෙම x අක්ෂය මත සටහන් කරගන්න ඕනේ. මම පළවෙනි ගාන හදන්නේ. මෙතන x අක්ෂය බිඳුව දැන 7 මීටර දුරකදී x සමානයි 7 මීටර නේ. නෑ සෝරි සමානයි 2 මීටර දුරකදී. පොඩ්ඩක් මෙහෙට යනවා 2 මීටර දුරේ ඊළඟට x සමානයි 7 මීටර දුරකදී. ඒ කියන්නේ මෙතන ඉඳලා මෙතනට 7ක් හරිද? මෙතන ඉඳලා 7ක් නෙමෙයි. මෙතන මෙතනට 7ක්. x සමානයි 7ක් වෙනකොට ස්කන්ධයක් තියෙනවා 0.6 කිලෝග්‍රෑම්. මෙතන තියෙනවා 0.4 කිලෝග්‍රෑම්. සමාන බිඳුවෙන් මොකද? පද්ධති ස්කන්ධ කේන්ද්‍රයේ පවතින ලක්ෂය සොයන්න කියලා කියන්නේ. එතකොට මේ දෙන්නගේ අතරමැද තමයි ස්කන්ධ කේන්ද්‍රය මෙන්න මේ වගේ තරේ තියෙන්න ඕනේ. ඒක ඕන අපි x කියලා ගන්න දාන්නේ නැහැ. අපිට ඕන නම් පුළුවන් මේ සාමාන්‍ය මේ දෙන්න අතර ගුණ මූලධර්මය දාලා හොයන්නත් පුළුවන්. නැත්නම් අපිට පුළුවන් මේ x සමාන බිඳුවේ සිට ගුණේ දාන්නත් පුළුවන්. කැමති තැනක ඉඳලා ගුණේ දාන්න පුළුවන් නේ. හරි. එහෙම ගත්තොත් නම් අපි හිතමු මම දැන් මේක පුරුදු වෙන්නත් එක ගමු. x සමාන බිඳුව ඔස්සේ මේ දිශාවට ගුණ මූලධර්මය යොදන එක මේ දිශාව. x සමාන බිඳුව හරහා හරිද? මම දාන්නේ එහෙනම් x සමාන බිඳුව ලක්ෂය සිට මේ දිශාවට ගුණේ දාන්න. එතකොට තමයි මේ g ලක්ෂය හරහා පවතින ස්කන්ධවල එකතු වෙන්නේ 0.4යි 0.6යි දෙකම එකට එකතු වෙනවා. හරිද? මේ දෙකම එකට එකතු වෙලා තමයි මේ දෙදෙනාගේම සම්ප්‍රයුක්ත වෙච්ච ගුරුත්ව කේන්ද්‍රය හරහා පවතින බර දෙන්නේ. හරිද? දැන් ඊ ස්කන්ධය තමයි මම කිලෝග්‍රෑම් එකක් එන්නේ. 0.4යි 0.6යි එකතු වුණාම හරි. එහෙනම් පද්ධතියෙන් එන එක එනවා. දෙදෙනාගේම සම්ප්‍රයුක්ත එන එක එනවා නම් කිලෝග්‍රෑම් 1 වැඩි කරනවා 10න්. එතකොට එනවා බලය බර වැඩි කරනවා දුරේ. සමාන බිඳුව සිට තියෙන දුර x කියලා යනවා. සමානයි. දැන් එක එක අංශ වලින් නැති කරලා මෙන්න මේ දිශාව දක්ෂිනාවර්ත ඇති කරන ගුණය ලියමු. මෙයාගෙන් එන එක එනවා අතර ළමයි 0.4 වැඩි කිරීම 10 වැඩි කිරීම 2 මීටර. ධන එයාගෙන් තියෙන නිම දිශාවමයි 15ක් නැති වෙන්නේ. තුන්දෙනාගෙම තියෙන 15ක්නේ. සම්ප්‍රයුක්ත 15. දැන් එයාගෙන් තියෙන ධන එතකොට එන්නේ ළමයි 0.6 වැඩි කිරීම 10 වැඩි කිරීම 7. ඔන්න ඔහම එනවා. මේක සුළු කරමු. මෙතනින් එනවා ළමයි 8යි. මෙතනින් එනවා ළමයි 42යි. සුළු කරපුවාම 50යි 50 බෙදීම 10 කියලා එන්නේ. එහෙනම් x සමානයි 5 මීටර ලෙස ඔබට පිළිතුර ලැබිලා තියෙන්නට ඕනේ. පැහැදිලිද ළමයි? දැන් තේරෙනවද මේක හදන විදිය? අර කලින් මම ඔයගලන්ට කියලා දුන්නේ මේ වගේ ස්කන්ධ දෙකක් ආපුවාම මැද්දේ ගුරුත්ව කේන්ද්‍රය නම් ඒ වටා ගුරුත්ව කේන්ද්‍රය ගත්තා නම් අපිට ගුණ මූලධර්මයට ඒක හොයන්න පුළුවන් දුර. දැන් මම මේ කරේ අර ඛණ්ඩාංග ජ්‍යාමිතිය ක්‍රමවේදයට තමයි හදාගෙන යන්නේ. අන්න එහෙම හදන්නත් පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. හොඳයි මම දැන් ආයෙ තෝරගන්නවා ළමයි. දෙවෙනි ප්‍රශ්නය. මම දෙවෙනි ප්‍රශ්නේ තෝරගන්නවා. දෙවෙනි ප්‍රශ්නේ තෝරගත්තොත් සුළු කරන්නට මේකද කියන ඕගොල්ලන්ට මෙහෙමයි තියෙන්නේ. ඒකට x අක්ෂය ඔස්සේ මෙන්න මෙහෙම මෙතන බිඳුව මීටර 3 මීටර 1 මීටර. ඒ කියන්නේ x අක්ෂය ඔස්සේ දුර වටය දීලා තියෙන්නේ මෙතන ඉඳලා. මෙයාගේ ස්කන්ධයේ 5 කිලෝග්‍රෑම් 4 කිලෝග්‍රෑම් 6 කිලෝග්‍රෑම්. මෙහෙම සටහන් කරපුවම නම් මේකේ තේරුම මෙතන මීටර එකක් කියන එක නෙමෙයි. මෙතන මේ සටහන් කිරීම තමයි තියෙන්නේ. මෙතන දැන් මීටර 3යි සමයි 0.3යි නේ. 0.3යි මෙතන මීටර 1යි. මෙතන ඉඳලා මෙතනට මීටර 1යි. හා බිඳුවේ. හරි. ඒක සලකුණ තමයි පිළිතුරු කරන්නේ. පද්ධති ස්කන්ධ කේන්ද්‍රයේ සොයන්න කියලා කියන්නේ. ඒ ස්කන්ධ කේන්ද්‍රය අපි දන්නේ නැහැ කොහේ තියෙනවද මම දන්නේ නැහැ කොතනින් තියෙන්න පුළුවන්ද කියලා නේ. ඉතින් මම නිකන් දල වශයෙන් මෙන්න මේ වගේ තැනක දාගන්නවා. මම දන්නේ නැහැ. එතන ස්කන්ධ එකතු වෙනවා. තුන් දෙනාගේ ස්කන්ධ එකතු වුණාම වෙන්නේ ළමයි 5 ධන 4 ධන 6. හරිද? එතන මේ හරියට තමයි දැන් ගුරුත්ව කේන්ද්‍ර පිටනවා කියලා ගත්තොත් එතන ඉඳලා එතන තියෙන දුර මම ගන්නම් x කියලා. ඒක දන්නේ නැහැ. දැන් මම එහෙනම් ළමයි බිඳුව සලකුණ වටා ගුණ මූලධර්මය යොදනවා. හරිද? දැන් දිශාව අරගන්නේ මේ පැත්තට. මේ පැත්තට තමයි දැන් දාන්නේ. එහෙම ගද්දී පද්ධතිය සම්ප්‍රයුක්ත ගත්තාම වෙනවා 5 4 කියන්නේ ඔක්කොම 9 15.
15 වැඩි කිරීම 10 වැඩි කිරීම දුර x. ඔන්න ගුණය. දැන් එකේ අංශ වගේ නැති කරන ගුණය. 5 කිලෝග්‍රෑම්ගෙන් ඇති කරන එක. ඒතකොට 10න් ඇති කරා බර වෙනවා 50යි. හැබැයි දුර බිඳුව. ධන මෙයාගෙන් සමයි. මෙයාගෙන් ඇති කරන එක 4 වැඩි කිරීම 10 දුර 0.3යි. මෙයාගෙන් ඇති කරන්නේ 6 වැඩි කිරීම 10 දුර මීටර 1. කොච්චරයි? මේක දුරු කරපුවාම අපිට එනවා ළමයි මෙතනින් 3යි. ඒ කියන්නේ 12යි අතරින් එනවා 60යි. හරිද? මෙතනින් එනවා ළමයි 150x. මෙතන 72යි 71 බෙදීම 150යි. මෙතන 6න් සුළු කරන්න පුළුවන්. දැන් 6න් සුළු කරොත් එනවා මෙතන තමයි අපිට 12. මෙතන 6න් සුළු කරොත් එනවා 25. හරිද? 6න් සුළු කරොත් මෙතන 12යි මෙතන 25ක් කියලා තමයි. මෙතන ඔය ආගේ තමයි අපිට පා ගන්න පුළුවන් වෙන්නේ. ඒකට මොනවා මේක තවදුරටත් සුළු කරගත්තොත් තමයි 12ට නෑ 0.4යි 100යි. එතකොට 20ට නෑ 248යි. ඔන්න ඔය ආකාරයක තමයි නේ 0.48යි මීටර කියලා ඉතින් හරි මීටර 0.48යි මීටර. ඒතර හරිනේ 0.3 පොඩ්ඩක් එහාට ගිහිල්ලා නේ 0.48යි. මැද්දෙත් නෙවෙයි නැද්දට චුට්ටක් මෙහායි. මේ මීටර එකක මැද්ද නම් සෙන්ටිමීටර් 50ක් වෙන්න බෑ. ඒතර මෙතන ඇවිල්ලා තියෙන සෙන්ටිමීටර් 48යි නේ. කියන්නේ මැද්දට පොඩ්ඩක් මෙහායින් වගේ තමයි ගුරුත්ව කේන්ද්‍රය පිහිටලා තියෙන්නේ. බලන්න ඔයගොල්ලන්ගේ උත්තරේ එක හරිද කියලා. x සමාන බිඳුව ලක්ෂයේ සිට මෙන්න මෙච්චර දුරින් ගුරුත්ව කේන්ද්‍රයේ පද්ධතියේ තියෙන්නට ඕනේ. හරි. එහෙම ඒක හොයන්න පුළුවන් ළමයෙක් තමයි දැන් තුන්වෙනි ප්‍රශ්නේ හදන එක අමාරු නැහැනේ. ඒතර ඔයගොල්ලෝ හොයලා බලන්නවා. ඒක මම මෙතන හදන්න යන්නේ නැහැ. හරිද? හොඳයි. මම යනවා එහෙනම් ළමයි මේකේ පස්වෙනි ප්‍රශ්නේ. පස්වෙනි ප්‍රශ්නේ තමයි මම ඔයගොල්ලන්ට මේක කණ්ඩායම ජ්‍යාමිතිය අර විසිරීලා තියෙනකොට අදාළව දුන්න උදාහරණය. ඒතර පස්වෙනි ප්‍රශ්නයත් අපි පොඩ්ඩක් හදලා බලමුද? පස්වෙනි ප්‍රශ්නේ හදලා බලුවොත් මෙහෙම තමයි ඔයගොල්ලන්ට දීලා තියෙන පද්ධතිය. right. අර උදාහරණෙම මම අර ගත්ත උදාහරණ දැන් ඒකේ සංකේතාත්මකව නෙදුන්නේ මේක ඔයගොල්ලන්ට ඔන්න දෙනවා දැන් බලමු අපිට හදන්න පුළුවන් ටික රගයන් ටික ලස්සනට එනවද කියලා බලමු 4 කිලෝග්‍රෑම් m1 කියන්නේ මෙතන 2 කිලෝග්‍රෑම් මේක ඔරිජිනල් එකනේ බිඳුව එතකොට බලමු 1 කිලෝග්‍රෑම් 4 කිලෝග්‍රෑම් සහ 6 කිලෝග්‍රෑම් වස්තුන් 3ක් 0.5 දුරවලින් පිටායි. ඒ කියන්නේ මෙතන මෙතනට 0.5යි. හරිද? මෙතන මෙතනට 0.5 මීටර. මෙතන මෙතනට 0.5 මීටර. ඔන්න ඔයමයි දෙන්නේ. 0.5 දුරවල විතර පද්ධති ස්කන්ධ කේන්ද්‍රය සොයන්න කියලා කියනවා. 2 කිලෝග්‍රෑම් හා 4 කිලෝග්‍රෑම් වස්තුන් දෙක x අක්ෂය ඔස්සේ ක්‍රියා කරනු ලැබේ. හරි ඔය ටික තමයි කියන්නේ. දැන් මෙයාගේ අපිට ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටීම තමයි හොයන්න කියන්නේ. එතකොට තමයි අපිට පොඩි අදහසක් තිබුණා හොඳයි. මෙන්න මෙතන අගයන් ටික කණ්ඩායම් අගයන් ටික තිබුණා නම් මෙයාගේ බිඳුවයි බිඳුව කියලා දන්නවනේ. මේක දාගම මෙතන එයාගේ ඉන්නේ බිඳුවයි බිඳුව. දැන් මෙයාගේ ඉන්නේ ළමයි එතකොට කීයද? 0.5යි බිඳුව. ඒතර මෙයාගේ මේක අපි දන්නේ නැහැ නේ y ගන්න දෙන්න x මුකුත්ම දන්නේ නැහැ. නමුත් අපි දන්නවා මේක ඔයගොල්ලෝ දන්නවා සමපාද ත්‍රිකෝණයක්. ඒ කියන්නේ මේක අනිවාර්යෙන් අංශක 60යි. එහෙනම් මේ අගේ එනවා ළමයි අපි දන්නවා 0.5යිනේ කර්ණය. අපි මේක ත්‍රිකෝණ ත්‍රිකෝණයක් ඉදින්නේ නේද? එතකොට අපිට ගත්තොත් එහෙමනම් එනවා මෙතන ඉන්නේ ළමයි 0.5යි sin 60x අගේ නෙමෙයි y අගේ නේ. x අගේ වෙන්නේ මෙන්න මේකනේ 0.5යි cos 60. එහෙනම් x අගේ වෙන්නේ 0.5යි cos 60 y අගේ වෙන්නේ 0.5යි sin 60. එහෙනම් මේක සුළු කරපුවාම එනවා 0.5 බෙදීම 2. එතන එනවා 0.5යි මූල 3 බෙදීම 2. ඔන්න ඔය ආකාරයට තමයි එතන ඛණ්ඩාංකයන් ලැබෙන්නේ අපිට. හරි ඒ m3 කියන ස්කන්ධයට අදාළ ඛණ්ඩාංක. දැන් එහෙනම් මම ජ්‍යාමිතික ක්‍රමවේදයට යනවා ළමයි. ගූර්ණ මූල ධර්මයෙන් මම ඉස්සෙල්ලාම x සංරචකය ගන්නවා. x සංරචකයේ උසම ගූර්ණ මූල ධර්මය යොදනවා. ඒ යටතේ යොදනකොට මට අවශ්‍ය වෙන මේ පද්ධතියේ ගුරුත්ව කේන්ද්‍රේ කොයි තැනින් තියෙනවද කියලා අපිට හිතා ගන්න බෑ. මම ඒ නිසා දල වශයෙන් දාගන්න මෙන්න මෙතන තියෙවි කියලා. මෙන්න මෙතන ගුරුත්ව කේන්ද්‍රය තියෙනවා කියලා ගන්න. එයාගේ ඛණ්ඩාංකය x bar y bar කියලා ගන්න. හරි ඉස්සෙල්ලා අපි මෙයාට අදාළව ලියමු. ඒතර දැන් මෙයාගේ ඛණ්ඩාංකය මේ තියෙන x bar මේ තියෙන්නේ y bar. හරි x bar y bar y තමයි හොයන්න යන්නේ. ඒතර ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටීම ඛණ්ඩාංක ජ්‍යාමිතියෙන් හොයන්න පුළුවන් මෙන්න මේ පිහිටීමේ තියෙනවයි කියන එක. එහෙමනම් ළමයි මම මොන්න හොයන්න යනකොට x සංරචකයේ උස්සේ දාද්දී g ගෙන් එනවා ළමයි ස්කන්ධ තුනේම එකතුවක් නේ. එතකොට එන්නේ 6 ධන 4 ධන 2. ධන 2. මේ ස්කන්ධ තුනම එකතුලා තමයි මේ ගුරුත්ව කේන්ද්‍රය ක්‍රියාත්මක වෙන්නේ. මේක වැඩි වෙනවා 10යි. ඉතින් එයාට x වල තියෙන දුර x bar කියලා එන්නේ x bar සමාන.
එක් ස්කන්ධය මගින් එන එක. මෙයාගෙන් එන එක ගත්තොත් ළමයි 2 වැඩි කිරීම 10යි බිංදුවයි දුර. කියන්නේ 20යි වැඩි කිරීම බිංදුව. මෙතන ගත්තොත් ළමයි ස්කන්ධය ඇවිල්ලා තියෙන කීයද? 4යි. ඒ කියන්නේ 40 වැඩි කිරීම යාට තියෙන දුර x අගේ 0.5යි. උදේ වෙක්කනාගම එයාගේ 60 වැඩි කිරීම යාට තියෙන x දුර එන්නේ ළමයි 0.5 බෙදීම 2යි. right. දැන් මේක සුළු කරමු. මේක සුළු කරාට පස්සේ අපිට එනවා ළමයි මෙතන පාර්ට් එක බිංදුවයි මෙතනින් එනවා 20යි මෙතනින් එනවා ළමයි 30 වැඩි කිරීම කියන්නේ 15යි කියලා එන්නේ. 30 වැඩි කිරීම 0.5 කියන්නේ 15. මෙතනින් සුළු කරපුවාම එනවා 6 12යි 120යි x bar. එතකොට එන්නේ ළමයි මෙතන 35 බෙදීම 120යි. x භාගයගේ මොකද 35 බෙදීම 120යි. පහෙන් සුළු කරගන්න පුළුවන් අපිට එනවා එතකොට 7 බෙදීම 24යි කියලා එනවා 7 බෙදීම 24යි. මේක සුළු කරන්න බෑ. දශම අගයක් වගේ තමයි දාගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ අපි බලමු y සංරචකයට යන්න. y සංරචකය. y සංරචකය ගත්තොත් ළමයි අපිට එතනදි පුළුවන් වෙනවා අරන්දියමය ගෝර්ණ මූලධර්මයේ දාන්නේ. එතකොට 6 ධන 4 ධන 2 වතාවක් 10යි y bar සමානයි. වරද්ද ගන්න තු යමු. සමානයි. මෙතනින් එන්නේ නෑ ළමයි. මෙතනින් එන්නේ 20යි බිංදුව ධන. මෙතනින් එන්නේ නෑ. මෙයාගේ y බිංදුවනේ. මෙතන 40 වතාවක් බිංදුව ධන. මෙතනින් එන්නේ 60 වතාවක්. එයාට තියෙන දුර අපිට ආවේ 0.5යි මූල 3 බෙදීම 2යි. ඔන්න ඔයාගේ තමයි. මේ පාර්ට් දෙකම බිංදුවක් වෙනවා. හරි. බිංදුවක් කියලා මෙතන එනවා 30යි 15යි මූල 3 කියලා. මේක සුළුනා මේ 15යි මූල 3. මෙතන එනවා 120යි y bar. 15ෙන් සුළු කරන්න පුළුවන් 1යි මෙතන 8යි. හරි. අවසානයේදී y bar එනවා ළමයි මූල 3 බෙදීම 8යි කියලා. මූල 3 1.7යි 3යි 2 කියලා ගන්න පුළුවන්. ඒ 8 බෙදුවාම අගයක් කේව ගන්න. 0.2යි 16යි 16 1 1 0.1යි. එතකොට 5යි 52කට අපිට ගන්න පුළුවන්. එතකොට 6ක් වගේ තියෙනවා කියලා. ඔන්න ඔය වගේ දුරකින් තමයි තියෙන්නේ ඒක. 0.2යි 1යි 6. මේකත් ඕන නම් අපිට සුළු කරලා බලන්න පුළුවන්. මෙතන x භාගයක් ඒවුණා. 0.70ට 70ටනේ 70ට දෙකක් වගේ. අවසන් වශයෙන් 3ක් කියලා ගමනේ. මෙතන 2යි 9ක් වගේ. ඔය වගේ එකක් තමයි. 0.2යි 9ක් වගේ x bar එනවා. y bar එනවා 0.2යි 2ක් වගේ. වටේල ගත්තොත් 0.2යි 2ක් වගේ. එතකොට x bar සහ y bar හොයාගන්න පුළුවන්. එතන මේ දෙක හොයාගත්තට පස්සේ ඕන අපිට පුළුවන් නම් මෙන්න මෙතන ඉඳලා මෙතන තියෙන දුර හොයාගන්න. අරට මෙන්න මේ දුර හොයාගන්න පුළුවන්. මේ දුර අපි කරත් r කියලා. r එන්නේ x භාගයේ y භාගයේ වදන්න ක්‍රමයේ පයිතකට සම්බන්ධය දාලා හොයලා බලන්න. පයිතකට සම්බන්ධය දාලා හොයන්න පුළුවන්. මොකද ඍජුකෝණ ත්‍රිකෝණය යන්නේ x bar y bar එක හිතලා අපිට r ගගේ හොයාගන්න පුළුවන්. හරි. ඔන්න ওই විදිහට මම ළමයි හදලා දෙන්නවා. හරි. ගුරුත්ව කේන්ද්‍රය මේ වගේ විසිරිලා තියෙන පද්ධතියක පවා ගුරුත්ව කේන්ද්‍ර හොයාගන්න පුළුවන් කියලා. ඕකේ හරි සුවිශේෂී ගාන 4 වෙනි ගාන තමයි. 4 වෙනි ගානේම හදලා බලන්න මම හැදුවේ නැත්තේ 3 වෙනි ගානයි 4 වෙනි ගාන. මේ දෙක හදලා බලන්න අනිවාර්යෙන්. හරිද? මොන හරි ප්‍රශ්න තිබුණොත් ඔයගලන්ට පුළුවන් කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා මාත් එක්ක සාකච්ඡා කරන්න. මම එහෙම වුණොත් ඒකේ විසඳුම ඔයගලන්ට ලබා දෙන්න හදා ගන්න බැරි නම්. හරි. එහෙනම් ওই විදිහට මම ගුරුත්ව කේන්ද්‍රය යටතේ තියෙන තීරි කොටස් ටික අවසන් කරනකොට සම්පූර්ණයෙන්ම ළමයි මතක තියාගන්න දැන් නිව්ටන් නියම සම්බන්ධ බලය යටතේ සාකච්ඡා කරන සීලම දේවල් ටික අවසන් වෙලා තියෙනවා. මෙතනින් පස්සේ අපි සාකච්ඡා කරන්න උත්සාහ කරන්නේ බලය යටතේම පදනම් වෙන තවත් ඉදිරි කොටස්. කියන්නේ කාර්ය, ශක්තිය සම්බන්ධව තමයි ඉදිරියට යන්නේ. එතනින් තවත් සුවිශේෂී චලිත පිළිබඳව සාකච්ඡා කරනවා. භ්‍රමණ චලිතය, වෘත්ත චලිතය වගේ කොටස්. ඒ ටිකත් අවසන් වුණාට පස්සේ අපි යාන්ත්‍ර විද්‍යාවේ තියෙන සැලකිය යුතු කොටසක්. ඒ කියන්නේ 80ක ප්‍රමාණය සම්පූර්ණයෙන්ම අවසන් වෙනවා ළමයි. අපි දැනට ඉන්නේ 50ක වගේ කොටසක් තමයි අවසන් කරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා තව අපිට යන්න තියෙන දුර මේ ටික හරියට හදාගන්න. මෙතනින් පස්සේ මම පාස් පේපර්ස් ප්‍රශ්න සාකච්ඡා කරනවා තව දුරටත් රචනා ප්‍රශ්න සහ MCQ ප්‍රශ්න. හොඳයි. එහෙනම් අද දවසේදී මම මේ කොටසෙන් සමුගන්නවා. නැවත අපි තවත් පාඩමකදී සහ ප්‍රශ්න සාකච්ඡා කිරීමකදී හමු වෙමු.